සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම හිතන්නේ මාව පැහැදිලිව කට්ටියටම ඇහෙනවා. මුලින්ම ආර්ය චාර්ය පදනමේ සියලු දෙනාටමත් ඒ වගේම අපේ දෑන් හේනගෙදර මහත්මයාටත් බොහොමත්ම ස්තුතියි අද දවසේ ආරාධනා කිරීම සම්බන්ධවත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධවත් ඒ වගේම මාව එතුමාට සම්බන්ධ කර වූ මගේ ආදරණීය ගුරුවරයන් චන්දනූන වර්ධනතුමන් ස්තුතියි. මම හිතන්නේ ඒහා සමානවම මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න සියලුම ආදරණීය ප්‍රේක්ෂකයනි ඔබ සියලු දෙනාමත් තාමත්ම සුබම සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ අපිට හෝරාවක් කාලයක් තියෙනවා කතා බහ කරන්න පුද්ගල සංවර්ධනය තුළ පවුලේ භූමිකාව. මම හිතනවා මේ කාරණය ඉතාමත් කාලීන සහ ඒ වගේම වර්තමාන සමාජය සඳහා ඉතාමත් වැදගත් මාතෘකාවක් වේවි කියලා. මේ මාතෘකාව ගත්තොත් අපිට විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ කතා කරන්න පුළුවන් මාතෘකාවක්. අපිට කතා කරන්න විතරක් නෙමෙයි අපිට මේ ගැන විවේචනය කරන්න පුළුවන්, විචාරය කරන්න පුළුවන්, පරිශන කරන්න පුළුවන් විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ. උදාහරණයක් විදිහට කිව්වොත් සමාජ විද්‍යාත්මක පසුබිමක් ඔස්සේ අපිට මේ දිහා බලන්න පුළුවන්. ඔයාලා සියලු දෙනා ප්‍රිය කරනම දේ මනෝවිද්‍යාත්මක පසුබිම කොහොමද අපි මේ දේ ගැන කතා කරන්නේ? පවුල සහ පුද්ගලයා, පවුලේ භූමිකාව සහ පුද්ගලයාගේ සංවර්ධනය කියන එක. ඒකට සාහිත්‍ය තුළ ඕන තරම් නවකතා, කෙටි කතා, ගද්‍ය, පද්‍ය ඕන තරම් දේවල් රචනා වෙලා තියෙනවා වෙන්න පුළුවන් මේ පුද්ගල සංවර්ධනය පිළිබඳ. එහෙම නැත්නම් පවුල පිළිබඳ. සහ අපි සියලු දෙනාම දන්න අනිත් කාරණේ තමයි මේ බෞද්ධ දර්ශනය තුළ නැත්නම් අපි සියලු දෙනා විශ්වාස කරන ආගමික පසුබිම් තුළ පවුල ගැන විවිධාකාර දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේම පුද්ගල සංවර්ධනය පිළිබඳ විවිධ දේවල් සඳහන් කරලා තියෙනවා. ඉතින් අද දවසේ ඔය සියලුම දේවල් ගැන කතා කරනවට වඩා ඒ සියලුම දේවල් වලට පොදු වෙච්චි අපේ ජීවිතේට වැදගත්ම වෙයි කියලා හිතන පොදු සාධක කීපයක් සහ ප්‍රායෝගිකව ඔබට භාවිතා කළ හැකි න්‍යායක් එක කොහොමද මේක ගලපගන්නේ කියන එක. මෙතන මම හිතන්නේ අපිට මිශ්‍ර කියන්නේ මික්ස් ඔඩියන්ස් එකක් නැත්නම් මම හිතන්නේ මික්ෂ්‍ර ප්‍රේක්ෂක පිරිසක් තමයි අපිත් එක්ක සහභාගී වෙලා ඉන්නේ. ලොකු කුඩා වැඩිහිටියෝ සියලු දෙනාම ඉන්නවා. ඉතින් අපි බලමු මේක අපි දිගට කරගෙන යද්දී කොයි තැන්වලින්ද ඔයාට ජීවිතේ මේකේ වගකීම් පුළුවන් මේ සාකච්ඡාව පුරාවට. දැන් ෂේක්ස්පියර් කියන කතුවරයා කියලා තියෙනවා ලෝකයේ රංගමඩලක් අපි සියල්ලෝ මෙහි නළුවෝ කියලා. Well, this is stage, we all are mere actors. අපි සියලු දෙනාටම තියෙනවා යම්කිසි ආදරණීය භූමිකාවක්. මොම ආදරණීය ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේ අපිට ආදරණීය භූමිකාවක් රඟපාන්න වෙලා තියෙනවා. එතකොට මේ භූමිකාව පවුල තුලත් සමාජය තුලත් අපිට රඟපාන්න වෙලා. එතකොට පුද්ගලයෙක් සංවර්ධනය වෙන්න කියන්නේ පවුල තුලින් සංවර්ධනය වෙලා ඔහු සමාජයට යද්දී අපිට ඒ මුලින්ම අපි හිටපු තැන පවුල් පසුබිම තුල කොච්චර ජවයක් කොච්චර ශක්තියක් අපිට ලබා ගන්න පුළුවන්ද අපේ අනාගත සමාජීය ජීවිතේ ගොඩනගන්න. සහ මම අද දවසේ කැමති ඔයාලා සියලු දෙනාම දන්න මේ පොඩි කල්පනාකරන නීතියක්, රීතියක් නැත්නම් කල්පනාකරන ක්‍රමයක් කොහොමද ඔයාලගේ මේ පවුල කල්පනාකරණය කරගන්න යොදවගන්නේ කියන එක ගැන කතා කරා. එතකොට සාම්ප්‍රදායික කරුණු වගේම න්‍යායාත්මක කරුණු එක්ක අපි මේ සාකච්ඡාව දිගටම කරගෙන යන පළමු වශයෙන් මාතෘකාව තුළ ප්‍රධාන වචන දෙකක්. එකක් පුද්ගල සංවර්ධනය, අනික තමයි පවුලේ භූමිකාව. දැන් මෙතන ඉන්න හැමදෙනාම විවිධ පුද්ගලයන් විවිධ වටිනාකම් තියෙන විවිධ සමාජ තලවලට අයිති වෙන විවිධ සංස්කෘතීන් වලට අයිති වෙන විවිධ ආගමික පසුබිම් වලට අයිති වෙන පුද්ගලයෝ තමයි අද මේ අපි 100 ගාණක් එකතු වෙලා ඉන්නේ. සහ ඔබ මතක තබා ගත යුතු අනිත් කාරණේ තමයි මේ සහභාගීලා ඉන්න සියලු දෙනාම විවිධ ආගමික පවුල් වලට අයිති.
විවිධ වටිනාකම් තියෙන පවුල් වලට අයිති. විවිධ සංස්කෘතීන් තිබෙන පවුල් වලට අයිති සමාජිකයෝ. එතකොට මේ සියලු දෙනාම ගත්තොත් විවිධත්වයකින් ඉන්න කට්ටිය. මේ 100 ගාන හරි 200 ගාන හරි ගත්තොත් අපි සියලු දෙනාම විවිධත්වයකින් තමයි මෙතන ඉන්නේ. අපි ළඟ පුදුමාකාර විවිධත්වයක් තියෙනවා. හැබැයි අපි හැමෝම එකතු වෙන සමහර දේවල් තියෙනවා. අපි හැමෝම එකඟ විය යුතු සමහර දේවල් තියෙනවා. අපේ හෘද සාක්ෂියට කතා කරලා බැලුවොත්, අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා කතා කරලා බැලුවොත්, ඔබ අද මේ ඉන්න තත්වයට එන්න ඔබේ පවුල ඔබේ ජීවිතේට කොච්චරක් උපකාරී වුණාද? ඔබේ පවුල කොච්චරක් ධනාත්මක බලපෑමක් ඔයාට කරාද? එහෙම කරේ නැද්ද? නැත්තම් නෑ. හැබැයි එහෙම කරේ නැත්තම් ඔබ අද යම්කිසි පවුලක සමාජිකයෙක් නම් ඒ ඔබට අහිමි වෙච්ච දේ ඔබ අද ඔබේ පවුල තුල ක්‍රියාත්මක කරනවද? ඒ ඔබට ඔබේ ජීවිතේ අහිමි වෙච්ච හොඳ කියන දේ ඔබ ඔබේ පොඩි කාලේ, ඔබේ කුඩා කාලේ ඔබේ පවුල තුල ඔබ බලාපොරොත්තු වෙන දෙයක් කියලා නෑ. මට නම් මගේ පවුලෙන් මගේ පුද්ගල සංවර්ධනයේදී කිසිම දෙයක් උනේ නෑ. උදේම දකින්නවා නම් ඒ දේ ඔබ අද ඔබේ පවුල තුල ක්‍රියාත්මක කරලා දිනවද? ඔබේ දරුවන්, ඔබේ ස්වාමියා වෙනුවෙන්, ඔබේ භාර්යාව වෙනුවෙන්. මං හිතන්නේ හෘද සාක්ෂියට කතා කරලා අහන්න. ඒතුව ප්‍රධානතම දේ තමයි අපි ජීවිතේ වෙනසක් කරන්න කලින් මොකද්ද වෙනස් විය යුත්තේ කියලා අපි අඳුනගන්න. මගේ PowerPoints ටික මම පොඩ්ඩක් මේ ගාම ෂෙයා කරන්නම්. අපි ඒකත් එක්කම ඉදිරියට කතාව කරගෙන යන්න. මම ගොඩක් වෙලාවට මේ වචන වලින් දේවල් ප්‍රකාශ කරනවටත් වඩා මම හරි කැමති කෙනෙක් මේ දෘශ්‍ය මාධ්‍ය තුල දේවල් ප්‍රකාශ කරන්න. මම හිතන්නේ මේ පින්තූරේ දැක්කහම මෙතන ඉන්න කවුරුවත් මේ පින්තූරේ කෙනෙක් වෙන්න අකමැත්තක් නැහැ. ඔය විදිහට hina වෙලා, ඔය විදිහට දරුවොත් එක්ක බොහොම සතුටින් කාලය ගත කරන්න පවුලක් විදිහට අපි හැමෝම කැමති. සහ ඊට මෙහායින් පවුලේ භූමිකාව සහ ඊට මෙහායින් මම දාලා තියෙනවා පින්තූරයක්. පුද්ගලයෙක් ඊයකට පෙරක් ඔස්සේ ඉදිරියට යනවා. මම මේක සංකේතාත්මකව දැම්මේ. ඒ කියන්නේ අපි හැමෝම කැමති මේ වගේ පවුලක් ඉඳලා බොහොම අපි දැවැන්ත ජීවිතේ ගමනක් යන්නේ. අපි දෙමාපියෝ විදිහට අපේ දරුවන් මේ තැනට යවන්න අපි කැමති. ඒකට ප්‍රධානතම දේ තමයි මේ පින්තූරේ තියෙන මේක මම උදාහරණයක් විදිහට ගත්තේ. මේ හා සමාන පවුලක් ඔබට හිතෙනවා නම් නැහැ. මට තාම මේ වගේ දෙයකට තව දේවල් සපුරාලිය යුතු දේවල් තියෙනවා. එහෙනම් මම කියන්නේ අද අපි මේ හෝරාව ඉවර වෙද්දී ඔබ ඒ දේ අඳුනාගත යුතුයි. ඔබ ඒ අඩුව සපුරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අනිවාර්යයෙන්ම කළ යුතුයි. අවසානයේ මම බලාපොරොත්තු වෙන දේ තමයි මගේ බොහෝ වැඩසටහන් තුල මම කතා කරන්නේ වෙනස පිළිබඳ. මේක ඔබට ඉංග්‍රීසියෙන් මම කියවලා මම මේක සිංහල පරිවර්තනයක් කියන්නම්. මේ changing the face can change nothing, but facing the change can change everything in your life. මුණ වෙනස් කරා කියලා ජීවිතේ කවදාකවත් දෙයක් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ වෙනසට මුහුණ දීම තුල ඔබට ජීවිතේ පුදුමාකාර දේවල් වෙනස් කරන්න පුළුවන්. ඔබේ පවුලේ පුදුමාකාර දේවල් වෙනස් කරන්න පුළුවන්. කොවිඩ් මොකක්ද අපිට කියපු පණිවිඩය? කොවිඩ් නිසා මුළු ලෝකෙම වෙනස් වුණා. කොවිඩ් නිසා ලෝකෙ වෙනස් වෙනවත් එක්කම රටවල් වෙනස් වුණා. රටවල් වෙනස් වෙනවත් එක්කම නගර ගම් මේ සියලු දේ වෙනස් වුණා. නගර වෙනස් වෙනවා, ගම් වෙනස් වෙනවත් එක්ක පවුල කියන දේ වෙනස් වුණා. පවුල වෙනස් වීම තුළ පුද්ගලයාට වෙනස් නොවී ඉන්න බැරි වුණා. හැබැයි අපි ඒකම අනිත් පැත්තට බැලුවොත් මේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක ඔබේ ජීවිතේ ඔබේ පවුල සතුට වෙනුවෙන් ඔබ වෙනස් වෙලා තියෙනවද ඇත්තටම? එහෙනම් ඔබ වෙනස් වුණොත් ඔබේ පවුල අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ ඔබේ පවුල වෙනස් වීම තුළ මේ සමාජය අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ සමාජයේ වෙනස් වීම තුළ
අනිවාර්යයෙන්ම රටක් වෙනස් වෙනවා. ඒ රටක් වෙනස් වීම තුළ මේ මුළු ලෝකයක් වෙනස් කිරීමේ පුදුමාකාර දැවැන්ත හැකියාවක් තියෙන පුද්ගලයෙක් ඔබ. අපිට හිතනවා වෙන්න පුළුවන් අනේ අපිට කොහෙද එච්චර හයිය නෑ. තනි පුද්ගලයෙකු සතු පුදුමාකාර හැකියාවන් තියෙනවා. ඒකින්ද මම නැවත පුන පුනා කියන්නේ තියෙනවා මේ සාකච්ඡාව තුළම මේ change වෙනස කියන දේ. හේතුව නැත්තම් බොහෝ වෙලාවට අපි කොච්චර දේවල් අහුවත් මේ කණින් අහලා අනිත් කණින් එළියට දාන දේවල් තමයි අපි කරන්නේ. එහෙම නැත්තම් අපි ගොඩක් වෙලාවට යම් කිසි භාජනයක් අනිත් පැත්ත හරවලා වතුර දැම්මා වගේ තමයි අපි ජීවිතේ දේවල් කරන්නේ. අපිව රවට්ට ගන්න හරි කැමතියි. අපි වෙනසට මූණ දෙන්න හරිම අකමැතියි. ඒ හේතුව තමයි මේ වෙනස් වීම සමහරලාට ටිකක් වේදනාකාරී. ඒ වෙනස් වීම තුළ Tamante ජීවිතේ සමහරට මේ සුව පහසු බව නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකේ දීර්ඝ කාලීන ප්‍රතිඵල තියෙන්න පුළුවන්. ඒක නිසා අද පවුල තුළ පුද්ගල සංවර්ධනයට බාධා වෙන යම් කිසි දෙයක් තියෙනවා නම් අපි සාකච්ඡාව තුළ ඔබ දැම්ම ඔබේ සිත දියුණු කළ යුතුය. මම ඒ දේ අනිවාර්යෙන් වෙනස් කරනවා කියන්නේ. ලෝකෙ මිලියන 7900ක් ජනගහනයක් ඉන්නවා. ලංකාවේ මම මේ 2021 ජූලි 22 වෙද්දී ඒ කියන ප්‍රමාණය ජනගහනය ඉන්නවා. අද අපිත් එක්ක මේ ජනගහණයෙන් මම හිතනවා 200කට විතර ආසන්න ප්‍රමාණයක් 150ක විතර ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ නැහැ. මම හැමදාම කියන්නේ මේ වගේ යම්කිසි වැඩසටහනක් එක්ක ඉදිරියට යන කට්ටිය ගොඩක් වෙලාවට ජීවිතේ අති දැවැන්ත පුද්ගලයා. ඒ හේතුව තමයි ලෝකයේ මිලියන 7900ක් හිටියත් අද 140 දෙනෙක්ට හිතලා තියෙනවා අපි මේ වැඩසටහනත් එක්ක එකතු වෙනවා. අපි මේ වෙනස කරන්න ලෑස්ති. ඒ හේතුව මේ කරන දේ ඔබේ ජීවිතේ. මම මගේ කතාව පටන් ගන්න කැමතියි ඇපල් ගෙඩිය. ඇපල් කියන්නේ මේ ලෝකේ වෙනස් කරපු පළතුරක්. මේ ආදම් සහ හයුගේ කතාවේ තියෙන්නේ තහනම් ගහේ ගෙඩි ඇපල්. ඒකට ගුරුත්වාකර්ෂණ නියමයේ සම්බන්ධවත් ඇපල් ගෙඩිය තමයි ලෝකේ ප්‍රසිද්ධ. ඒකට ලෝකේ ඇපල් කියන්නේ මේ පුද්ගලයාගේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච තව පළතුරක්. ඒතුව ඇපල් ෆෝන් එකක් කියන්නේ ඒ පුද්ගලයා බ්‍රෑන්ඩඩ් වගේ තමයි සැලකෙන්නේ. ඒකට මම අද ඔබේ පවුලටත් කියනවා ඔබේ පවුල තුලත් ඇපල් ගෙඩියක් තියෙනවා. ඒ තමයි මේ ඉංග්‍රීසි හරිය ලස්සන කියමනක් තියෙනවා the apple doesn't fall far from the tree. මේක කියලා තියෙන්නේ මේ රැල්ෆ් කියන දාර්ශනිකයා මම හිතන්නේ 1800 ගණන් වල ඔහු ජීවත් වුණ දාර්ශනිකයෙක්. ඔහු තමයි මේ කියමන කියලා දෙන්නේ. මම හිතන්නේ මේ කතාව අපි අතර බොහොම ප්‍රචලිතයි. ඇමරිකානු දාර්ශනිකයෙක් ඇපල් ගහේ ගෙඩි කවදාකවත් දිවුල් ගහ යට වැටෙන්නේ නැහැ. ඇපල් ගහේ ගෙඩි අනිවාර්යයෙන්ම වැටෙන්නේ ඇපල් ගහට. කවදාකවත් තැඹිලි ගහක් හදලා අපිට කුරුම්බයකින් බොන්න බෑ. ඒකට මං හිතන්නේ සිංහලයේ අපි දන්නම කියමන තමයි ගහේ කටු උල් කරන්න ඕනි. ඇපල් ගහ. ඒ කියන කතාව මොකක්ද? මං හිතන්නේ පෞල් පසුබිම සහ පුද්ගල සංවර්ධනයේ පිළිබඳ ඉතාමත් සරල සාධාරණ කියමනක් කියලා මට හිතෙනවා. සහ ඕනම කෙනෙක්ට තාමත්ම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණයක් තමයි මේ කියලා තියෙන්නේ. ඇපල් ගහ තාත්තන. ඒකේ කොළ අම්මන. ඒ දරුවෝ ඒ සෙවනේ තමයි උණුසුම ලබන්නේ. මොකක්ද පවුල කියන්නේ? අපි පවුල කොහොම ඊටාම කුඩා ඒකකයක් විදියට න්‍යෂ්ටික පවුලක් ගත්තොත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන් ඉන්න ඒකකයක් අපි පවුලක් කියලා කියනවා. එහෙම නොවන විස්තෘත පවුල නැත්නම් extended families වෙනම තියෙනවා. හැබැයි මේ පවුල තුල ලැබෙන ජවය ඒකේ දරුවෝ විතරක් නෙමෙයි. දරුවෝ තුලින් ලැබෙන සමහර දේවල් තුලින් දෙමාපියන් පවා මේක පුදුමාකාර අන්‍යෝන්‍ය බැඳීමක්. ඒ හේතුව පුද්ගල සංවර්ධනය කියන්නේ මේ පොඩි කාලෙට විතරක් තියෙන දෙයක් නෙමෙයි. පෞරුෂ සංවර්ධනය කියන්නේ අවුරුද්දක් දෙකක් තුනක් අවුරුදු 10ක් වෙනකන් නෙමෙයි.
ඒක ජීවිත කාලේ පුරාවට වෙන දෙයක් පෞරුෂ සංවර්ධනය. සමහර වෙලාවට මේ පුද්ගල සංවර්ධනය සහ පෞරුෂ සංවර්ධනය කියන දෙක දෙවිධයකට සැලකුවත් මම මේ සාකච්ඡාව පුරාවට සලකන්නේ මේ පෞරුෂ සංවර්ධනය පුද්ගල සංවර්ධනයේ ඍජු බලපෑමක් තියෙන අදහසින්. ඒ නිසාම තමයි මම වචනේ පුද්ගල සංවර්ධනය කියලා භාවිතා කරේ. ඒක ගොඩාක් න්‍යායාත්මක දේවල් වලට වඩා අපි කරුණු කීපයක් හරි අපිට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් කීපයක් අපි කතා කළ යුතුමයි. බොහෝ මනෝවිද්‍යාව තුළ තියෙන බොහෝ න්‍යායන් ගත්තොත් ඒවා ඒ න්‍යායන් හදද්දී බොහෝ පරිශීලකයන් සනාථ කරලා තියෙන කාරණයක් තමයි ප්‍රඥාන සංවර්ධනය නැත්නම් cognition development. එහෙම නැත්නම් චිත්ත වේගී සංවර්ධනය. අපි කියන emotional development. එහෙම නැත්නම් සමාජීය සංවර්ධනය. social development. නැත්නම් සමහර වෙලාවට මේ භෞතික සංවර්ධනයට පවා physical development. මේ කියන සෑම දෙයකම ඍජුවම බලපාන සාධකයක් තමයි පුද්ගලයාගේ පවුල කියන්නේ. පවුලෙන් ලැබෙන සහයෝගය කියන්නේ. හැබැයි මේ ලැබෙන සහයෝගය පොසිටිව් වෙනවා වගේම කිසි නෙගටිව් ඩෙවලොප්මන්ට් එකක් ඍණාත්මක සංවර්ධනයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඍජු බලපෑමක් වුණත් පුද්ගලයෙක්ගේ ජීවිතයට එල්ල වෙන්න පුළුවන්. මම මෙහෙම කියද්දි කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් පවුලක් නැතුව ඕන තරම් හැදෙන දරුවෝ ඉන්නවනේ කියලා. ඉන්නවා. හැබැයි මේ ජීවිත කතාව සමහරලාට ගොඩාක් හැලහැප්පීම් එක්ක තියෙන ජීවිත කතාවක් වෙන්න පුළුවන්. හැබැයි මගේ තර්කේ අපිට එහෙම දෙයක් තිබිලත් අපිට සාධනීය දෙයක් ලබා ගන්න බැරි නම් ජීවිතේ අපි වැඩක් නැහැ කියන්නේ. අපි හැම වෙලෙම නැති දෙයට වඩා අපි ඇති දේ තුල ප්‍රයෝජනයක් ගන්න ජීවිතේ ඉගෙන ගන්න. කවුලක් කියලා දෙයක් තියෙන එකම මම කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ සංවර්ධනය සඳහා ඔහුගේ පෞරුෂ සංවර්ධනය සඳහා ධනාත්මකව බලපෑමක් ඇති කළ හැකි සාධකයක් කර ගැනීම අපේ වගකීම. අපේ දෙමාපියන්ගේ වගකීම. ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ. අපි අනිවාර්යයෙන්ම මම කියන්නේ මේ පෞලක් කියන්නේ ජීවමාන සාධකයක්. ජීවිත. හදගැස්ම තියෙන ජීවිත. ඒකට එහෙම නැති කෙනෙක් එහෙම දෙයක් නැති කෙනෙක් අහිමි කෙනෙක්ගේ ජීවිතයක් තුළ බොහෝ දුක්බර කතා තියෙන්න පුළුවන්. හැබැයි ඔහු ජීවිතේ බොහොම ඔහුගේ අති දැවැන්ත ගමනක් යන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ එහෙම අවස්ථාවේ එහෙම සාධක තිබිලක් තමන්ට ජීවිතේ වෙනස කරගෙන බොහොම සාර්ථක ගමනක් යන්න බැරි නම් මම හිතනවා අපි එතන කරන්නේ අපේ ජීවිතේ මේ වටිනා ජීවිතේ කාලේ නාස්ති කිරීමක්. දරුවෙක්ගේ සංවර්ධනාවදී කීපයක් තියෙන්න පුළුවන්. ඒකට මේ කියපු කාරණා මේ කියපු අංශයන් ඒ සංවර්ධනාවදී පුරාවටම බලපානවා වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම පූර්ව ප්‍රසවී අවධිය තුල පවා අපි දන්න කාරණේ තමයි පිළිසිඳ ගැනීමෙන් පස්සේ උනත් පවා ඒ කාලය ඇතුළත පවා දරුවෙක්ට දැනෙන දේවල් අනන්තයි අප්‍රමාණයි. ලදරු අවධිය තුල අපි කතා කරන අවුරුදු 1ක් 3ක් කාලය ගැන. ඒතර පූර්ව ළමා අවධිය අවුරුදු 3ක් 6ක් අතර. ඒතර මධ්‍යම සහ පශ්චාත් ළමා කාලය අවුරුදු 6ක් 11ක් සහ එතනින් එහා තරුණ අවධිය බොහෝ වෙලාවට අවුරුදු 18 වගේ දක්වා අපි ඇඩලසන්ට් කියනවා. හැබැයි අවශ්‍ය වූ පුද්ගල සංවර්ධනය එතනින් නවතින්නේ. එතනින් එහාට අවුරුදු 18න් එහාට අපි ජීවත් වෙන තාක් වෙනවා. හැබැයි අර කාලය තුල අපි ලබන අත්දැකීම් අපි ලබන දේවල් අපේ ජීවිතේ ඉක්මන් ගමනට බොහෝ වෙලාවට උපකාරී වෙනවා. මම කතා කරන විදිය, මම දරන ආකල්ප, මම හිතන පතන විදිය, මම ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරය, මේ හැමදේම මම බොහෝ වෙලාවට සමාජයත් එක්ක බොහෝ වෙලාවට දරුවෙක් පොඩි කාලේ තුල ගනුදෙනු කරාට මම බොහොම ක්‍රිටිකලි ඇනලයිස් කරලා බොහොම විචාරාත්මකව දේවල් හිතලා ගනුදෙනු කරන්න පටන් ගන්නේ මගේ තරුණ වියත් එක්ක තමයි මම ගනුදෙනු කරන්නේ. හැබැයි මම මේ කුඩා කාලය තුල මගේ පවුල තුලින් ලබා ගන්න දේවල් තියෙනවා. මම කතා කරන විදිහ වෙන්න පුළුවන්, මම දේවල් දිහා දකින්න විදිහ වෙන්න පුළුවන්, මේ හොඳ නරක අඳුන ගන්න විදිහ වෙන්න පුළුවන්, සහ වටිනාකම් මගේ ජීවිතේට එක් කරගන්න හැටි. ඒකයි මම කිව්වේ අර පුද්ගල සංවර්ධනයේ සහ පෞරුෂය කියන දේ ගැන මම එහෙම
දෙකක් විදියට හැඳින්වෙන්නේ නැත්තේ ඒතුව මගේ පෞරුෂය තමයි මම ධර්ම ආකල්ප සහ මේ කියන සියලු දේ. ඒතකොට අනිවාර්යයෙන්ම සංවර්ධන ගමන තුල පුද්ගලයාගේ මේ දේවල් අන්තර්ගත වෙනවා. ඉතින් දැන් මේ දේවල් වලටම සම්බන්ධ වෙනවා බොහෝ වෙලාවට මේ ළමා සංවර්ධන න්‍යායන්. මම හිතන්නේ සමහරලාට මම කීපයක් මම කියන්නම් හේතුව තමයි මේ ප්‍රවේශයක් විදිහට. නමුත් බොහෝ වෙලාවට මම මේ න්‍යායන් පිළිබඳව ලකුවට සාකච්ඡා කරනවට වඩා ප්‍රායෝගික කරුණු කීපයක් තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එරික්සන් න්‍යාය, ෆ්‍රොයිඩියාන් න්‍යාය, එතකොට පියාජේගේ cognitive development theories මේ වගේ න්‍යායන් බොහෝ තියෙනවා. ඇත්තම කිව්වොත් අපි න්‍යායන් පහක් කතා කරන්න පුළුවන් මේ සම්මිකේ කියන්නේ පවුල් ඇතුළත ඇත්තම කිව්වොත් ළමයිගේ කොහොමද කොයි ආකාරයෙන්ද ඔහුගේ සංවර්ධනය සිදු වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඔය සරල ප්‍රවේශයත් එක්ක මම හිතන්නේ අපි ඊළඟ කාරණයට යන්. ඒ තමයි මම අද දවසේ මේ දුන්නලා දෙන්න යන්නේ ඇත්තටම ඔයාලා සියලු දෙනාම දන්න යම්කිසි න්‍යායක්. නම් මේක තුලින් අපි අපේ පවුල දිහා නැවත හැරිලා බලමු කියන කාරණය. මේ දක්වා ඔබේ පවුල දිහා පවුලේ තියෙන ශක්තිය, දුර්වලතා, එහෙම නැත්නම් මොනවද ඔබේ පවුලේ තිබ්බ අවස්ථාව, නැත්නම් ඔබේ පවුලේ තිබ්බ මේ threats කියන එක මම බොහෝ වෙලාවට හඳුන්වනවා අභියෝගයන්. මේ දේවල් ගැන ඔබ අධ්‍යයනයක් නැත්නම් ඔබ නිකමට හිතලා තියෙනවා. පවුලක් විදිහට එකතු වෙලා ඔබ හිතලා තියෙනවා. ඒ වෙනුවෙන් විසඳුම් ඔබ හිතලා තියෙනවා. මේ බොහෝම සරල දෙයක් මේ වගේ දෙයක් ඔබට හිතලා බලන්න නැත්නම් පැය කාලයකයි පවුලේ සියලු දෙනාම. හැබැයි එසේ කිරීම තුළ ඉදිරි ගමන සැලසුම් කරන්න ඔබට පුදුමාකාර උදව්වක් වෙනවා. ඉතින් reflecting and planning මාත් එක්ක ඔයාලා ඔක්කොම ඇත්තමිකොත් මේ චූටි chart එක අඳ ගන්න ඕනි. සහ ඔබ ගැනම මම දෙනවා මේ කාලය අතරතුර විනාඩි 5ක් හරි 10ක් හරි ඔබ අනිවාර්යයෙන්ම මං වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි අද දවසේ මේ සාකච්ඡාවට අහුම්කන් දීම තුළ මේක අවංකවම බලලා ඔබේ හෘද සාක්ෂියට එකගව බලන්න ඔබේ පවුල තුළ ඔබට තියෙන ශක්තිය මොනවද? ඒ දේ තුළ තියෙන දුර්වලතාවයන් මොනවද? ඒ දේ තුළ තියෙන අවස්ථාවන් මොනවද? ඒ දේ තුළ ඔබට තියෙන මම කිව්වා අභියෝගයන් මොනවද? අපි මේක ඇගීමකට ලක් කරලා බලන්න ඕනේ. මම විනාඩියක් වගේ කාලයක් දෙන්නම් මේ ප්‍රධාන වචන 4 අපි ලියාගමු. ඒත් එක්කම හිතුව දැන් මම අර කලිනුත් කිව්වේ අපි යම්කිසි වෙනසක් මේක අහගෙන හිටියාට සමහරවිට අපිට පස්සේ කරන්න අමතක වෙන්න තියෙනවා. වැදගත් දේ තමයි අපි මේක මේ වෙලාවෙම අපිට වෙනසක් කළ යුතු දෙයක් තියෙනවාද කියලා එක අඳුනාගෙන ඒ වෙනසට අවශ්‍ය මොනවද කියලා ඉවරලා මොන වගේ දෙයක්ද අපි අතින් වෙන්න ඕනි කියලා බලලා ඒ අදාළ ක්‍රියාමාර්ග ගන්න එක. ඉතින් මම එක කාරණේ වෙනම කතා කරනවා. ඒ කාරණේට කලින් මම මෙහෙම කියන්න එක හේතුවක් තියෙනවා. මේ කියමන ඔබට බැලුවොත් ඒක තේරෙයි. සෑම දෙමාපියෙක්ම මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි කවදා හරි දවසක ඔබේ දරුවෝ කුමක්ද ඔබෙන් ඉගෙන ගන්න. මම හිතන්නේ මේක බොහොම ප්‍රසිද්ධ කියමනක්. අවවාදයට වඩා ආදර්ශය උතුම්. ඔබ දෙස නැවත හැරලා බලුවොත් ඔබේ පවුලේ කළමනාකරණය ගැන ඇත්තටම ඔබ ආදර්ශමත් පුද්ගලයෙක්ද වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ අවවාද කරන පුද්ගලයෙක්ද නිතරම වෙලා තියෙන්නේ. සහ බොහෝ වෙලාවට තව කෙනෙක් පවුල තුල අනුකරණය කිරීමට පළමුවම පෙළඹෙන්නේ ආදර්ශයේද අවවාදයේද. අවවාදය අවශ්‍ය නැහැ කියලා මම කිසිම තැනකදී කියන්නේ නැහැ. අවවාදය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන තැන. ඒ බොහෝ වෙලාවට අවවාදයටත් වඩා අපිට ජීවිතේ තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න ලේසිම විදිහ තමයි අපි ඔහුට ආදර්ශයක් වෙන්නේ. ඒකට මේකෙදි මම හිතන්නේ ගනුදෙනුවක් තියෙන. මේක දෙමාපියෝ අතර විතරක් නෙවෙයි. මේක දරුවෝ තුලත් තිබිය යුතු දෙයක්.
පවුලක් විදිහට සලකද්දී අපිට ඔවුන් අයින් කරන්න බෑ. එතකොට මේ දෙපාර්ශ්වය අතරම ඇතුළේ කිව්වොත් මම හිතන්නේ දෙමාපියෙක් විදිහට අපිට අවවාදයක් දෙන්න අවස්ථා ඕන තරම් තියෙනවා. ඒතකොට මේ කාරණේත් මතක තියාගෙන මම පළවෙනි කාරණේට යොමු වෙනවා. ඒ තමයි මේ strengths කියන එක. අපි කතා කරා මේක SWOT analysis එක ඔබ සියලු දෙනාම දන්නවා. ඉතින් මේකේ දැන් S එක බොහෝ වෙලාවට strengths නැත්නම් W එක weaknesses සහ opportunities threats කියන එක මම කිව්වා අපි challenges කියලා අපි ගමු කියලා. ඒකට දැන් මේ ලෝකේ අති දවන්ත ආයතන නැත්නම් අති දවන්ත පුද්ගලයන් පවා වුණ නැගීමකට ලක් කරන්න පාවිච්චි කරන තාම සරල සමහර වෙලාවට මේක පරිශීලනවල වුණත් බොහොම ගැඹුරින් වුණත් පාවිච්චි වෙනවා. සමහරලාට බොහොම අපිට වෙලාවට බලුවොත් මේක හරිම සරල න්‍යායක් වගේ දෙයක් තමයි අපිට හිතෙන්නේ. නමුත් මේක අපි බලමු මේ වගේ සරල දෙයකින් අපිට අපේ පවුලේ යහ ජීවනයේ සඳහා මොනවද කරන්න පුළුවන්. දැන් මම කියවනේ අර මේක න්‍යායාත්මක පැත්තක් තියෙනවා ඒ වගේම මේකේ තියෙනවා මේ සාම්ප්‍රදායික පැත්තකුත් තියෙනවා. ඉතින් මම ඔබ සියලු දෙනා වෙනුවෙන්ම හොඳයි කියලා හිතන කරුණු කීපයක් මම මෙතන දක්වලා තියෙනවා. කියන්නේ අපි පවුලක් තුළ ශක්තිවන්තභාවය ස්ට්‍රෙන්ත් එකක් ගොඩනගිද්දී තියෙන්න ඕනි good values and beliefs. හොඳ වටිනාකම් සහ විශ්වාසය. ඒකට මම කීපයක් තියලා තියෙනවා. සහ මම ඔබගෙනුත් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබට මම කියවනේ මම විනාඩියක් දෙනවා කියලා ඉවරලා. ඒක මේ වෙලාවෙම සිදුවිය යුතු දෙයක්. ඒ හේතුව තමයි සමහරවිට මේ සාකච්ඡාවෙන් පස්සේ ඔක අමතක වෙන්නත් ඉඩ තියෙනවා ඔබට. හැබැයි අපි මේක මේ වෙලාවෙම ප්‍රායෝගිකව කරලා බැලුවොත් ඔබටම හිතෙන්න පුළුවන් මගේ ළඟ මේ ශක්තියින් තියෙනවා සහ මේච්චරකල් මට ඒක හිතුනේ නෑ මට දැන් හිතෙනවා. අර මේ ගමන යන්න. අපේ පවුලේ අපි 4 දෙනාට මෙච්චර දෙයක් තියෙනවා. මේ වගේ වටිනාකම් තියෙනවා. ඔබට මෙච්චරකල් හිතිච්චි නැති. සමහරවිට දරුවෙක් නම් ඒ දරුවට අනේ මම මෙච්චරකල් මෙහෙම මං අම්මා තාත්තා ගැන හිතුවට අනේ මගේ රත්තරන් අම්මටයි තාත්තටයි මේ වගේ පුදුමාකාර වටිනාකම් තියෙනවනේ. වෙන පවුලක සමහරට දරුවෙක්ට මේ වගේ දෙයක් නැති වෙන්න පුළුවන් නේ. මේ කියන හැඟීම සමහරට එන්න පුළුවන්. අර සිංහලයේ කියමනක් තියෙනවා නිතර දකින්න අපිට අගේ නෑ කියන්නේ. සමහරලාට පවුලක් ඇතුලේ අපි පුද්ගලයෝ නිතරම ගැටෙනවානේ. පවුලක් ඇතුලේ ඉද්දි වෙලාවට අපිට අනිකාගේ ශක්තියින් අනිකාගේ තියෙන වටිනාකම් වෙලාවකට අපිට වෙලාවට දැනෙන්නේ නැති අවස්ථා තියෙනවා. අපිට ඒක නැති වෙන දවසට තමයි තේරෙන්නේ ජීවිතේ යන්නේ මේක පුදුමාකාර ආශිර්වාදයක් මට තිබ්බේ පුදුමාකාර මේ ශක්තියක් මට කොච්චර ශක්තියක් වෙලා හිටියද කියලා දැනෙන්නේ. ඉතින් මම මේකේ පළවෙනිම කාරණේ මම පවුල් සැලසුම් කරන්නේදී මම කියනම දේ තමයි මේ love and affection ආදරය සහ සෙනෙහස. මම හිතන්නේ අපි ආදර තටාක පුරවන්න ඕනේ. ආදරය කියන දෙයින් ගේ පුරවන්න ඕනේ. මම කියන්නේ දරුවන්ට අපි ඒකේ දියබුම් ගහන්න දෙන්න ඕනේ. ඒක ඇති වෙන්න පීනන්න දෙන්න ඕනේ. හැබැයි අවශ්‍ය තැනදී නිවැරදි කරන එක වෙනම කාරණා. ඒකට හේතුව තමයි අපි මේ ලෝකේ හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට අවුරුදු 60ක්වත් ජීවත් වෙන්නේ නැහැ. life expectancy levels මේ එන්න යන විදිහත් එක්ක මේ සියවස වෙනස් වෙන්න පුද්ගලයාගේ ආයු කාලය මම හිතන්නේ දීර්ඝ වෙනවට වඩා කෙටි වෙනවා. ලෝකේ අවුරුදු 2000 ගාණක් තිබ්බා 3000ක් තිබ්බා. ඒ කතා සමහරලාට අපිට අදාළ නැහැ. මේ ඉන්න කෙටි කාලය ඔබේ ජීවිතේ ඔබට තියෙන්නේ විඳින්නද විඳවන්න. ඔබට තියෙන්නේ රස විඳින්න. මේ රස කියන දේ බොහොම සුළු දේවල් වල තියෙන්නේ. මම කියන්නේ පවුල තුල තියෙන ආදරය සහ සෙනෙහස කියන්නේ ඒ රස විඳිය හැකි දෙයක් ජීවිතේ. ඔබට රස විඳිය හැකි දෙයක්. ඔබට ඔබේ දරුවාට රස විඳින්න දෙන්න පුළුවන්. මම මෙතන ලියලා තියෙන කිසිම දෙයක් ඔබට මුදලට ගන්න තියෙන දෙයක් නෙමෙයි. හැබැයි ඔබ ඔබේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න. ඔබ ඇත්තටම මේ දේවල් නොමිලේ ලබා දීමේ හැකියාව තිබ්බත් වෙලාවකට දීලා තියෙනවා. ඔබ පවුලේ කෙනෙක් නම් ඔබ හිතලා බලන්න මේ දේවල් නොමිලේ ඔබට ලැබෙන්නට අවස්ථාව තිබ්බත් ඒවා ලැබිලා තියෙනවා. නමුත් ඒ සියලු දේ ඔබට ලැබුණා නම්
ජීවිතේ මීට වඩා රසවත් නැද්ද? ජීවිතේ මීට වඩා අර්ථවත් නැද්ද? ජීවිතේ මීට වඩා ඔබට වටිනාකමක් තියෙන අති දැවැන්ත ගමනක් යන්න තිබ්බද? මම හිතනවා මේ නූතන යුගයේ ඇත්තම කිව්වොත් ගොඩක් වෙලාවට පෞල් තුල මේ දේවල් මම එක්තරා දෘෂ්ටි කෝණයකින් බලද්දි මට හිතෙනවා මේ සමහර දේවල් දැන් ටිකක් ස්මාර්ට් වෙලා තියෙනවා. يعني පෞල් තුල සමහරලාට දැන් අම්මලා තාත්තලා දරුවෝ තාම හොඳ කල්යාණ මිත්‍රයෝ වගේ බොහොම විවෘතව සාකච්ඡා කරන පෞලුත් තියෙනවා. සහ වෙලාවකට ඒක අන්තගාමී පැත්තමක් තියෙනවා. සම්ප්‍රදායික පෞල් රටාව තුල මේ දේ සමහර එච්චරම කල්යාණ මිත්‍රයන් නොවුනාද කියලා වෙලක් හිතෙනවා. හැබැයි වර්තමානයේ හිම වෙනසක් දකින්න තියෙනවා. හැබැයි මම කියන්නේ අද අපි මේ එකතු වෙලා ඉන්න කට්ටිය නේද? අපිට අතමකොත් මේ ආදරය කියන්නේ අපේ පවුල කොච්චරක් දුරට තියෙනවා. සෙනෙහස කියන දේ කොච්චරක් දුරට තියෙනවා. මම චූටි කතාවක් කියන්නම්. ආදරය කරපු එක්තරා යුවලක් එයාලා හැමදාම හම් වෙලා වැව වටේ හැමදාම හවසට වැඩ ඇරලා ඇවිල්ලා වැවක් වටේ කිලෝමීටර් 3ක් ඇවිදිනවා. පැයක් විතර යනවා. තාමත් ආදරෙන් බොහොම ලෙන්ගතුව බොහොම ප්‍රේමණීය විදිහට තමයි මෙයාලා ඇවිදින්නේ. මේ විදිහට අවුරුදු 5ක කාලයක් මෙයාලා ආදරය කරලා වුන් විවාහ වෙනවා. හැබැයි විවාහ වුණ දවසට පස්සේ දවසේ ඒ වැවේ තියෙන සිරි නරඹන්න වුන් යනවා. හැබැයි ඒ පහවදා ගියාට විවාහ වුණ දිනේට පස්සේ දවසේ ගියාපුවම හස්බන්ඩ් එක අඩි දෙකක් ඉස්සරහින් යනවා. වයිෆ් අඩි දෙකක් පස්සෙන්. දැන් අර ඊට කලින් තිබ්බ සතුටකෝ ඊට කලින් තිබ්බ ආදරයකෝ ඊට කලින් තිබ්බ ඒ චර්යාවකෝ එතකොට මම කියන්නේ අපි ළඟ ආදරේ සෙනෙහස මේ සතුට මේ අගය කිරීම අහුම්කම් දීම සමාව දීම ගෞරව කිරීම කෘතවේදී බව මේ වගේ ශක්තිය මේ වගේ හොඳ වටිනාකම් මේ වගේ හොඳ විශ්වාසයක් ජීවිත කාලේ පුරාවට අපි ළඟ තියෙනවා. මෙතන ඉන්න වැඩිහිටි පරම්පරාවේ මම අහලා බැලුවොත් කියයි අනේ ඒ කාලේ ඔහොම කිව්වට දැන් කොහොමද අනේ තියෙන ප්‍රශ්නත් එක්ක එහෙම කරන්නේ? එහෙම ආදරෙන් ඉන්න බෑනේ. එහෙම සෙනෙහස පාන්නේ කොහොමද දැන්? එහෙම තමයි බොහෝ වැඩිහිටි කට්ටිය මාත් එක්ක කතා කරන්නේ මේ වගේ කාරණයක් වුන්ට කියපුවා. දැන් ඒ කාලේ ඉවරයි. නෑ ඒ කාලේ ඉවර නෑ. තාමත් ඒ කාලේ තියෙනවා. මම කියන්නේ ඔබේ හෘදේ වස්තුවේ මේ මොනවාද රිද්මයේ තියෙන තුරාවට මම කියන්නේ මේ වැලියුස් තියෙන්න ඕනේ මනුස්ස ජීවිතේ තුළ. අපිට බාහිරින් එන ප්‍රශ්න ඕන තරම් තියෙන්න පුළුවන්. බාහිර සාධක ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි ඔබේ කුඩුම්බිය තුළ, ඔබේ පවුල තුළ මේ බාහිර සාධක වලට ඍජු බලපෑමක් ඇති කරන්න ඉඩ දෙන්න එපා. ඔබ ඊට වඩා අති දැවැන්ත සම්බන්ධතාවයක් ඔබේ පවුල තුල ගොඩ නැගිය යුතුයි. ඔය වැවරවුමටේ කතාව මම නිතරම වැඩසටහන් වලදී වෙලාවට කියනවා. ඒකට හේතුව තමයි බොහෝ අය ගත්තොත් මේ ඔවුන්ගේ ආදරේ වෙලාවට විවාහයෙන් පස්සේ වෙනස් වෙනවා. ඔවුන් පවුලක් වුණාට පස්සේ ඊටත් වඩා වෙනස් වෙනවා. ආසිය ජනක කතාවක් තියෙනවා. ඒ තමයි මේ අර විවාහ වෙන්න කලින් එක්කෙනෙක් එක පාර්ශවයක් වැඩිපුර කතා කරනවා. විවාහ වුණාට පස්සේ අනිත් පාර්ශවය වැඩිපුර කතා කරනවා. ඊට පස්සේ පවුලට දරුවෝ එකතු වුණාට පස්සේ දෙපාර්ශවයම හයියෙන් කතා කරනවා. වටේ පිටේ ගෙවල් වල අය අහගෙන ඉන්නවා. එතන අපි එහෙමද? අපි හෘද සාක්ෂියට කතා කරලා බලමු. ඒ අපිට බැරි ඒ ස්ට්‍රෙන්ත් එක, ඒ ශක්තිය, ඒ එනර්ජි එක අපේ ජීවිතේ පුරාවට ගෙනියන්න. මම එහෙම කිව්වත් ඔබේ හෘද සාක්ෂිය කියනවා අයියෝ ඒ කිව්වට බෑනේ. මම කියන්නේ බෑ නෙමෙයි අපිට පුළුවන්. අපි එහෙම උත්සාහ කරන්නේ. අපි ඒ සතුට වෙනුවෙන් මේ ගමන යන්න කැමති නැහැ. අපි ඔය ලැබෙන දෙයක් එක්ක වෙලාවට ඔය සතුට වෙලා ඉන්න පුරුදු වෙලා තියෙනවා අපේ පවුල තුල. ඒ තිබ ප්‍රබෝධය ඒ තිබ අති දවන්ත ජවය මුල් කාලය තුල තිබ්බ මේ ප්‍රබෝධය ඒ සියලු දේත් එක්ක අපි මේ ගමන යන්න උත්සාහ කරන්නේ. ඒතකොට දැන් ඕකෙම තියෙනවා මේ
happiness සතුට. මහත්මා ගාන්ධි කියලා තියෙනවා මේ ආදරේ කොහිද ජීවිතේ එහිය. ආදරේ ඇතිතන ජීවිතේ තියෙන. ආදරේ සහ සතුට මේ කාරණා දෙකම මම කියන්නේ දැන් ඔබ හිතලා බලන්න දැන් මම කිව්ව ඔබට SWOT analysis එකකට දාමු කියලා. දැන් ඔබ ළඟ තියනවාද මේ දේ? නැත්නම් ඔබ ඒක අලුතෙන් එකතු වෙ යුතු දෙයක්ද? නැත්නම් ඔබේ දුර්වලතාවයද? ඔබ දැම්මම හිතන්න. මම කියන්නේ ඔය තියනවා කියන එක නෙමෙයි. ඒ දේ ඇත්තටම ජීවමානව, ඒහා සමානවම ඔබට දැනුණ ඒ ආදරය, සෙනෙහස, සතුට, පිරුණු කැදැල්ල තාමත් එසේම. appreciation and listening. බලන්න ඔබේ පවුල තුල ඔබ අගය කිරීමට දීලා තියෙන තැන මොකක්ද? අපේ දරුවෙක්ගේ දෙයක් වෙන්න පුළුවන්, අපේ බිරිඳගේ දෙයක් වෙන්න පුළුවන්, අපේ ස්වාමි පුරුෂයාගේ දෙයක් වෙන්න පුළුවන්. අපි අගය කරනවාද ඇත්තට? අපේ ප්‍රැක්ටිස් බලන්න අපේ පුරුදු කොහොමද තියෙන්නේ කියලා බලන්න. අපේ ගොඩාක් පුරුදු සෝඩා බෝතලයක ඇඩුවා. අර පිටායව රවට්ටන්න තමයි අපි ළඟ ගොඩක් පුරුදු තියෙන්නේ. මේ සම්බන්ධතාව තුල උනත් එහෙමයි තියෙන්නේ. ඒක පටස් ගන්න සෝඩා බෝතලයක ඇඩුවා වගේ වාෂ්ප වෙනවා. ටික දවසක් යද්දී ඒ පුරුදු නැහැ. ටික දවසක් යද්දී දිගට කරගෙන යන්නේ නැහැ. ඒතකොට මේ appreciation කියන එක ඔන්න අපි පටන් ගන්නවා. අනේ ඔයා හොඳයි මෙහිමයි ඔයා කරපුදී ටික දවසක් යද්දී ඒක නැති වෙලා යනවා. ඒතකොට දරුවෙක් ගත්තොත් අපි එයාට ඉස්කෝලේ ඉඳන් ආවට පස්සේ එයාගේ තියෙන දේවල් බලලා ඒ අප්‍රීෂিয়েට් කරන එක සමහරට අපි ටික දවසක් කරනවා අපි වෙන දෙයක් ආවට පස්සේ අපි ඒක ප්‍රයොරිටයිස් කරනවා සමහරට මේක අමතක කළා. අපි ඒ වගේ තමයි වෙලාවට අපේ අර පුරුදු අවුල තුල තියෙන්න ඕන යහපත් පුරුදු අපි ඇත්තම කිව්වොත් දීර්ඝ කාලීනව කරගෙන යන්න. forgiveness සමාව දීම. දැන් පවුල තුල මේ කියන වටිනාකම් තිබ්බහම ඒ පවුල තුලින් බිහි වෙන දරුවා ඔහුගේ පෞරුෂය තුල මේක ඉගෙන ගන්නවා. ඔහුගේ පෞරුෂය තුල ඔහු ඉගෙන ගන්නවා කොහොමද සතුටින් ඉන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ. එතකොට අපි ඇප්‍රීෂিয়েට් කරන එක අපි අගය කරන එක තව දෙයක් අගය කරන එක කොච්චර වටිනා දෙයක්ද? අපි තව කෙනෙක්ට අහුම්කම් දීම කොච්චර වටිනා දෙයක්ද? අපේ ජීවිතේ සමාව දෙනවා කියන එක මේ දීම කියන දේ කොච්චර වටිනා දෙයක්ද කියන එක ඒ දරුවා දකින පළවෙනිම පාසල සමහරට පවුල. අපි ඒ වෙනුවෙන් ඕන් වෙනුවෙන් අපේ ජීවිතයේ අවස්ථාව ලබා දීලා තියෙනවා. සහ ගරු කිරීම. අපි දන්නවා ගෙදරක කොහොමද මේ පොඩ්ඩක් එහෙට මෙහෙට වුණාම මම ඊළඟ කාරණේදී මම ටිකක් වැඩිපුර මේ දේවල් සම්බන්ධව කතා කරනවා මේ වීක් පොයින්ට් සම්බන්ධව. මම මෙතන කතා කරන්නේ ශක්තියින් සම්බන්ධව. ඔබ මේක හරිද සාක්ෂියට එකක හිතලා බලන්න. දැන් සමහර වෙලාවට දැන් අපි ගෞරව කියන එක ඇත්තම කිව්වොත් දැන් වෙලාවට අපිට අපේ සමහර පවුල් ගත්තාම දේපාන්දර නැගිටලා කතා කරන්නේ නැතුව වැඩට යනවා. එහෙම පසුබිම් නැතුවම නෙමෙයි. එහෙම අවස්ථා නැතුවම නෙමෙයි. ඇයි මම කියන්නේ ඕනෑම පවුලක් තුල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකින්ද තමයි අර ලස්සන සින්දුවක් තියෙන්නේ නෝක් කාඩුවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි කිය. හැබැයි මේ ගැටලුව තුල, මේ ප්‍රශ්නය තුල ඕන් තව දුරටත් ජීවිතේ පරිණත වෙන එක තමයි අවශ්‍ය. ඕන් ජීවිතේ පරිණත වෙන එක. ඕන් ඒ දේ තුලින් ජීවිතේ දෙයක් ඉගෙන ගන්න එක. හැබැයි ඒ දේ තුල ජීවිතේ තමන් සතු සියලු දේ සතුට නැත්නම් සංනිවේදනය එහෙම නැත්නම් තමන් ළඟ තියෙන ලබැදියාව මේ සෑම දේම විනාශ කරලා දානවා නම් මං හිතන්නේ අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා. මම කියන එකම දේ තමයි අර ජීවිතයේ අපිට ජීවත් වෙන්න මේ කියන ප්‍රධානතම දෙයක් මේ කාරණයක් එක්ක ජීවිතේ අපිට ජීවත් වෙන්න අවුරුදු 100ක් නැහැ. ඒ එක තප්පරයක් ජීවිතේ ඔබ නැස්ති කරන්න එපා. ඔබ වෙනුවෙන් ඉන්න එක ඒකකයක් තමයි පවුල. අපි මේ ලෝකෙට කොච්චර වැඩ කටයුතු දේවල් කරත් ඔබ වෙනුවෙන් ඉන්න ඔබේ ආදරණීය පිරිස තමයි ඔබ. ඒ වෙනුවෙන් ඔබ අනිවාර්යයෙන් සූදානම් වෙන්න වෙනස් වෙනවා. කවදාකවත් පවුලක් තුල ඇති වෙන ගැටුම්කාරී තත්ත්වයක් තුල ඒක දින ගණන් සති ගණන් ගෙනියන්න එපා. මගේ ආයාචනයක් එකක් තමයි දරුවෝ දෙමව්පියෝ දරුවෝ අතර වෙන මේ ප්‍රශ්නවලදී ඔවුන්ට ඒ දේ විසඳ ගන්න තේරෙන්නේ නැත්නම්
ඒ පවුල ඇතුළේ ශක්තියක් ගොඩ නැගෙන්න ඕනි ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්න. මම දරුවෝ ගැන කතා කරපු ඉන්න මම එක දෙයක් කියන්න. මගේ එක්ක අවුරුදු දෙකක් ඉගෙනගත්තු මගේ අවුරුදු දෙකක් පුරාවට මගේ ඉගෙනගත්තු දරුවෙක් හිටියා. එයා ඊට කලින් මම හම්බෙන්න කලින් O level වලට තාත්තා කම්පියුටර් එක මේ O level විභාගෙින්ද තාත්තා කම්පියුටර් එක කරලා අයින් කරලා තිබ්බා කියන ඉවල ගලවලා දාලා අවුරුදු දෙකක් තාත්තා එක්ක කතා කරේ නෑ. හැබැයි ඒ අම්මට මේකට මැදිහත් වීමේ ශක්තිය නෑ. ඒ අවුරුද්දට තාත්තට වඳින්නේ නෑ. උදේට තාත්තට කතා කරලා ඉන්නේ. මම කියන්නේ මේ ලෝකේ තාත්තලා අහිමි වෙච්ච දරුවෝ මිලියන ගාණක්. මේ ලෝකේ අම්මලා ළඟ නැති දරුවෝ මිලියන ගාණක් ඉන්නවා. මේ ලෝකේ දෙන්නම නැති දරුවෝ අක්ෂ ගාණක් ඉන්නවා. ලෝකෙ ගත්තොත්. එහෙව් එකේ තමන් ළඟ එහෙම සම්පතක් තිබිලා කෝටි ගාණකින් මිල කරන්න බැරි. මම කියන්නේ අර වගේ දේවල් නිසා ජීවිතේ එක තප්පරයක් හරි පවුල තුල තමන් නාස්ති කරනවා නම් ඒක ලොකු අපරාධයක් කිව්වොත් මං හිතන්නේ හරි. ලොකු අපරාධයක් ඔබ ඔබේ ජීවිතේ වෙනුවෙන් කරනවා. ජීවිතේ හැම තප්පරයක්ම කොයි ප්‍රශ්නයක් ආවත් මම කියන්නේ ඔබ පුළුවන් උපරිම අන්තය දක්වා ඒ සාකච්ඡා කරලා ඒ වෙලාවෙ විසඳ ගන්න උත්සාහ කරනවා. එහෙම බැරි දේවල් තියෙනවා මම නෑ කියන්නේ. එහෙම බැරි දේවල් ඕන තරම් තියෙනවා. නමුත් ඔබට පුළුවන් උපරිම අන්තය දක්වා ඒක සාකච්ඡා කරන්න. ඔබට ඒක විසඳ ගන්න බැර නම් ඒ සඳහා අවශ්‍ය තව දෙවන පාර්ශ්වයක් එක්ක ඔබට සාකච්ඡා කරන්න. මේ කාරණේ මතුවෙන හින්දා මම කිව්වේ ඒ හේතුව බොහෝ වෙලාවට දැන් මේ වර්තමාන සමාජය උනත් මම දැකපු දෙයක් තමයි මේ සිංගල් පේරන්ට් කන්සෙප්ට් එකත් එක්ක බොහෝ අය මේ ආදී තුනක් ගොඩක් අය බොහෝ මේක හරි ආඩම්බරෙන් කියනවා වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ සමහරවිට අපේ හෘද සාක්ෂිය කියනවා වෙන්න පුළුවන් එහෙම නොවී ඉඳීමත් බොහොම හොඳයි කියන එක. ඒක හින්දා නැවත හිතලා බලන්න. දැන් ඔබට මම කියලා තියෙනවා මේකට කරුණු දක්වන්න කියලා. එතකොට අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි පසන් දාලා තියෙනවා chat එකේ message එක. gratitude. දැන් බලන්න ඔබේ පවුල තුල gratitude කියන දේ කොච්චරක් තියෙනවද කියලා ඔබ හිතලා බලන්න. ඒකත් ලෝකේ දියුණු ජාතීන් ගත්තොත් මේ gratitude කියන දේ උපරිමයෙන් තියෙනවා. අපි හැමදාම හිතනවා අපි ලෝකෙන් උතුම් රට අපි කියලා තමයි අපි කියන්නේ. මම මෙහෙම නෑ කියන්නේ කවදාකවත්. නමුත් මම දකිනවා අපේ හෘද සාක්ෂිය වෙලාවට වංචා කරන අවස්ථා තියෙනවා. ඒ පුද්ගල ස්වභාවය වෙන්න පුළුවන් සමහර විවිධ පුද්ගලයන්ගේ අපිම රවට්ට ගන්න අවස්ථාවක් තියෙනවා. ඔබ හිතලා බලන්න ඔබ පොඩි කාලේ ඔබ පාසල් යද්දී ඒ රත්තරන් අම්මා හරි තාත්තා හරි දේ පාන්දර නැගිටලා අර දැන් කාලේ වගේ ගෑස් ලිපක් නැහැ. අර දර ටික ලිපේ දාලා ඒකට පිඹලා දේ පාන්දර බත් එක උයලා තව රසට මොන හරි පුළුවන් ව්‍යංජනයක හදලා බත් එකක් උතල් දෙනවා කෙහෙල් කොලේ උදේට මේව. මේකමඩවත් කවදාකවත් ඉස්කෝලේට ගිහිල්ලා මගේ රත්තරන් අම්මා මේක උයලා මට දුන්න එක වෙනුවෙන් මගේ රත්තරන් අම්මට නිරෝගී සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න තරම් අපි අර කෘතඥ භාවයක් තිබ්බාද? ඉතින් අපිට ඒක නැත්නම් අපේ දරුවෙක් ඒක අපි කරයිද? ඔබ සියලු දෙනා දන්නවා මෙතන ඉන්න වැඩිහිටි පරම්පරාව මේ ජපානයේ ප්‍රසිද්ධම ටෙලිඩ්‍රාම එක ඔෂින් ටෙලිඩ්‍රාම එක අපේ රූගත වෙන කාලේ එයාලගේ සංස්කෘතිය තුල තිබෙන ප්‍රධානතම දෙයක් මේ gratitude කියන එක. ප්‍රවේදී භාවය. ස්තුතිවන්ත ඒ කියන්නේ ස්තුතිවන්ත භාවය. හැබැයි අපි ඒක පවුලක් තුල ඩෙවලොප් කරොත් පවුලක් තුල ඒදී ආරම්භ කළොත් ඒක නරකක් නෑ කියන එක අපි දන්නවා. හැබැයි අපි උත්සාහ කරන්නේ අපි වෙනුවෙන් පවුලේ කෙනෙක් වෙහෙසලා දෙයක් කරොත් අපි ඒ වෙනුවෙන් දෙයක් කරනවද? මම කියන්නේ මේක මේ giving and receiving වගේ මේ කියන්නේ තියරි එකකට යන්න ඕනි කියන එක නෙමෙයි. නමුත් එහෙම වුණාම එයාට සතුටක් නැද්ද?
අපි හිතමු පවුල තුල හැමදාම වයිෆ් උයනවා බලපුවාම එයාගේ උපන්දිනේ දවසෙත් එයා උයන. එයාම උයලා කන්න දෙනවා. හැබැයි ගෙදර හැමෝම එකතුල එයාට ඒ දවස් උයලා කන්න බොන්න දුන්නා. එහෙම නැත්නම් දැන් මේ ලෝකේ අපි කතා කරන්නේ changing roles කියලා. එහෙම තමයි දැන් අපි මේ පවුල ගැන කතා කරන්නේ. දැන් අර ඉස්සර තිබ්බ මේ මොනවාද මේ ප්‍රවාංශ ඇත්තම කිව්වොත් මාරු වෙලා තියෙන්නේ දැන්. හස්බන්ඩ් සහ වයිෆ් කියන දෙන්නම ඇත්තම කිව්වොත් පවුල තුල අර උරෙන් උර ගැටලා වැඩ කරනවා. දැන් අර ඉස්සර කාලේ නම් ඇත්තම කිව්වොත් අපි හිතුවට මේ වැඩ මෙයාගේ මේ වැඩ මෙයායි කියලා මං හිතන්නේ දැන් කාලේ අපිට එහෙම සලකන්න පුළුවන් සියවසක් නෙමෙයි තියෙන්නේ. අපි හැමෝම තාමත් හොඳ අන්‍යෝන්‍ය අවබෝධයෙන් අපේ පවුලේ සාර්ථකත්වයේ සඳහා ඒකේ ඉන්න අපේ පුද්ගලයන්ගේ සාර්ථකත්වයේ සඳහා යමන්ත ගමනක් යන අපි හැමදේම බෙදා හදාගෙන කරන්න ඕන. සමහරට මම උදේ තාත්තා මම්ම වෙලාවට හවස අම්මා වෙන්න වෙනවා වෙන්න පුළුවන්. සමහරට අම්මට උදේට තාත්තා වෙලා ඉවරලා හවසට අම්මා වෙන්න වෙනවා. මේ දෙකම කාර්යයන් කරන්න වෙනවා. දුගත්තත් උන්ට ඊහා සමානව වැඩ කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මේ සියවස ගත්තොත් යොන් තරංකාරී රටාවක් තියෙන සමාජය තුල. ඒතකොට ඒකට අපි මූණ දෙද්දී අපිට අර වගේ වැඩ කරන්න බැරි වුණාම මම හිතන්නේ පවුලක් තුල කෙනෙක් සමහරට දුකින් ඉන්න පුළුවන්. කෙනෙක් අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. කෙනෙක් අසරණ වෙන්න පුළුවන්. හැබැයි මේ අසරණකම කඳුළු වලට හරව ගන්න බැරුව ඕන තරම් හිතෙන් මානසිකව විඳින්න පුළුවන්. හිතලා බලන්න. සමහරට ඔබට මේ වෙද්දි මේක දැනෙලා ඇති. නැත්නම් අපේ ඉන රත්තරන් දුවෙක්ට පුතෙක්ට මේක දැනෙලා ඇති. ඒක වෙනස් කරන්න පුළුවන් විදිහක් ගැන අපි කොහේ හරි අවකාශයක් හදාගෙන උත්සාහ කරාද? අවකාශයක් හදාන අපි කතා කරාද? නෑ වෙන්නේ. හැබැයි අවකාශය වෙනුවෙන් යන්න විනාඩි 5ක් වෙන්න පුළුවන්. හැබැයි මේ විනාඩි 5 අපිට ඒ වෙනුවෙන් ගත කරන්න පුළුවන් නම් අපි ඔක්කොටම එකතු වෙලා මේක කතා කරලා මේ වෙනුවෙන් අපි මෙහෙම කරමු, අපි මෙහෙම විසඳුමක් හොයමු කියලා මම හිතනවා ඒක දීර්ඝ කාලීනව බැලුවොත් ඒ පවුල තුල යහපත හේතු වෙනවා. මම හිතනවා මේ ගමන්ම ඔයාලා කරනවා ඇති. ඒ කියන්නේ රිෆ්ලෙක්ට් කරලා බලන්න අනිවාර්යයෙන්ම තමන්ගේ හෘද සාක්ෂියට කතා කරලා ලයිස්තුවක් හදන්න. මම අන්තිමට උතන් තරලකුණක් කියලා තිබෙත්. එහලගේ පවුලේ තියෙන ශක්තිය මොනවද? මොනවද තියෙන හොඳ වැලියුස්? මොනවද තියෙන බිලීෆ්ස්? ලයිස්තුවක් හදලා බලන්න. තමන් තුළ තියෙන ශක්තිය නඳුනගත්තහම සමහර වෙලාවට අපි ළඟ තියෙන දුර්වලතාවයක් තිබ්බත් අපිට අර ශක්තියින් පාවිච්චි කරලා ඒ දුර්වලතාවයට පිළියමක් යොදා ගන්න පුළුවන්. අවුලක් ගත්තොත් ඉන්න හැමෝටම විවිධාකාර වූ ශක්තිය. මම කියන්නේ මේ පවුල් ඒකකයේ ප්‍රධානම පුරුදු දෙක. නැත්නම් අපේ දෙවිවරුන්. නැත්නම් අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න. හැබැයි මේ ගමනට ඒ ලොකු රෝද කැරකෙන්න පොඩි රෝදක් බලපාන. ඒ තමයි අපි ඉන්නේ ඉඳා ඔවුන්ගේ අදහස් මම කියන්නේ මම කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ මේ දරුවෝ සමහර පොඩි තීරණ ගැනීමේදී අපි අයින් කරලම තියන්න අවශ්‍ය නැහැ. එයාගේ මට්ටමින් එයාට දෙන්න පුළුවන් අදහස අපි අනිවාර්යයෙන්ම විමසා බැලිය යුතුයි. ඒක ක්‍රියාත්මක කරන එක හරි නැති එක හරි ඒක අපේ කාර්යය. හැබැයි එයාට අවස්ථාව ලබා දීම තුළ ඔහු ඇය අර ඉංග්‍රීසියෙන් කියනවා අපි empower කරනවා නැත්නම් බල ගන්න. උට යම්කිසි අර freedom of expression යම්කිසි අදහසක් ප්‍රකාශ කිරීමට තියෙන අවස්ථාව ඔබ පවුල තුළ සලස්වනවා. එහෙම නොවන අවස්ථාව වුණත් අනේ කට වහගෙන ඉන්න මේ වචනයක් කියන්න එපා ඒ ගැන. අපි එහෙම තමයි සමහරවල් පුරුදුනේ. අපි උපරිම බලය පාවිච්චි කරන වෙලාවට සමහරට අපි පවුල් පසුබිම. ඒතකොට එහෙම දෙයක් සෑදෙන. එහෙම දෙයක් තුළ මම සෑදෙන කියන වචනේ කියන එක වැරදි. එහෙම පවුලක් තුළ නිර්මාණය වෙන මේ දරුවේ ඔහුගේ පවුල කොහොම නිර්මාණය කරයිද? ආදරණීය අම්මේ තාත්තා දෙමාපිය මං හිතන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේම ඔබ කැඩපත. ඔබ තුලින් දරුවෝ ඔවුන්ගේ අනාගතය දකිනවා. ස්ට්‍රෙන්ත්ස් ගැන අපි ටිකක් වෙලා කතා කරපු නිසා අපි යන් ඊළඟට වීක්නසස් ගැන මං හිතන්නේ එතන මට බොහෝ දේවල් තියෙනවා කතා කළ යුතු. බොහෝ කරුණු කාරණා තියෙනවා එතන කතා කළ යුතු. කාලයක් ඉතාමත්ම සීමිතයි.
මම මේක මේ මෙහා පැත්තේ දාලා තියෙනවා මේක අපේ දරුවෝ වෙනුවෙන් තමයි මම දැම්මේ. ඒතුව මට හම්බෙන සමහර දරුවෝ බොහෝම දුක්බර ජීවිත කතා තියන අය ඉන්නවා. ඊට ආදරේ කියන දේ පවුලේ කවදාකවත් දැනුනේ නැති දරුවෝ ඉන්නවා. යාලා කවදාකවත් මේ රත්තරන් අම්මගේ මුන්නේ හිනාවක් දැකපු නැති දරුවෝ ඉන්නවා. සමහර අය මේ රත්තරන් තාත්තගේ ජීවිතේ කවදාකවත් සතුටක් දැකපු නැති අය ඉන්නවා. ඒ හිත තමයි මේ ජීවිතවල එච්චරටම කටුකයි වෙලා. මම කියන්නේ මේ ලෝකේ මේ ලෝකෙම වහලා අපිට කාපට් එකක් දාන්න බෑ. يعني ලෝකෙම අපිට ඕන විදිහට මේක මේ විදිහට වහලා ඒ ලෝකේ තියන වෙන්න පුළුවන් මේ වලවල් තියෙනවා කටු පඳුරු තියෙනවා ඒ කොහොම වහලා කාපට් එකක් දාලා අපිට අඩිය තියලා යන්න බෑ. අපිට ලේසි දේ තමයි අපේ පවුලට ගැළපෙන සපත්තුව දාලා අපි ලෝකෙ අඩිය තියන්නේ. හැබැයි මේ ගැළපෙන සපත්තුව හතර දෙනා සපත්තු පවුලේ හතර දෙනයි නම් සපත්තු හතරක් දානවට වඩා සාකච්ඡා කරලා ගැළපෙන දේ කරන එක තමයි වැදගත්. ඒකට මම මේ කියපු ශක්තියින් හය ගැන ඔබ හොඳින් හිතන්න. ඒ ඔස්සේ ඔබ කල්පනා කරලා බලන්න ඔබට තව සපුරා ලිය යුතු තැනක් තියෙනවා. ඒ වගේම මේ දරුවෝ වෙනුවෙන් මම මේ ඔය ෆැමිලි කියන වචනේ ඉංග්‍රීසියෙන් වෙලාවකට අපි කියනවා මේ father and mother I love you. ඒ රත්තරන් තාත්තේ අම්මේ මං ඔබට ආදරෙයි. ඒ කියන අදහස ෆැමිලි කියන වචනේ තුල තියෙනවා. ඔක හරි ප්‍රසිද්ධ දෙයක්. ඒක මම අපේ ඒතුව මේක අර දයන් කිව්ව බොහොම මිශ්‍ර ප්‍රේක්ෂක පිරිසක් ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම ඒක දැම්මේ. ඕන්ට චූටි ටැග් මේක ලියලා තියාගන්න පුතේ. ඒ වගේම ඔබ මතක තියාගත යුතු දේ තමයි මේ මිහිපිට ඉන්න දෙවිවරු තමයි ඔබේ රත්තරන් අම්මයි තාත්තයි. ඔබ වෙනුවෙන් මේ ලෝකේ කවදා හරි ඔබ වෙනුවෙන් ඔබට ජීවිතේ උනත් දෙන්න ඉන්න මේ මිහිපිට ඉන්න දෙවිවරු තමයි ඒ ඔබේ රත්තරන් අම්මයි තාත්තයි. ජීවිතේ කවදාකවත් ඔවුන්ගේ හදවත පාරන්න එපා. ඔවුන් රිද්දන්න එපා. ජීවිතේ හැමදාම ඔවුන්ට ඔබේ පණ වගේ ආදරේ කරන්න. අපි දෙවෙනි කාරණේට weaknesses. දැන් අපි බලමු දැන් අපි මේ strengths ගැන කීපයක් කතා කරා. ඒතර මේ weaknesses මොනවද තියෙන්න පුළුවන්නේ? හැබැයි මේ weaknesses වගේම ඔබත් හිතලා බලන්න මේ පවුල තුල තව මොනවද එකතු වෙන්න පුළුවන්නේ දුර්වලතා විදිහට. සමහර වෙන්න මේකේ චූටි වැරද්දක් තියෙනවා මේ උඩ good values and beliefs කියන එක නෑ. ඒක මම චූටි type එකක් තියෙන්නේ. ඒතර මම හිතන්නේ ඕකේ තියෙන ඔය පළවෙනිම කාරණේ අපි ගොඩක් අයට පවුල තුල නැති කාරණේ. lack of patience. lack of patience කියන්නේ මේ ඉවසීම. ඔබ දන්නවා ඔබගේ ඉවසීමේ තරම කොහොමද කියන්නේ. සහ ඔබගේ ඉවසීමේ තරම ගැන කතා කරන්න ගියොත් ඇත්තට මේක ප්‍රසිද්ධියේ කතා කරන්න පුළුවන්ද නැද්ද කියන එකත් අපි දන්නවා. ඒකට අපි බලන්න දැන් අපිට සමහර දේවල් ඉවසන්න බැරි අවස්ථා එනවා. හැබැයි අපි එන හැඟීම හොඳින් කළමනාකරණය කරලාද අපේ පවුලට මුදා හරින්න. පවුල් ඒකකේ. මේ පවුල් ඒකකයේ තුල ඉන්න නිසාමාජිකයන්ට තමන් ළඟ තියෙන කෝපයෙන් යම්කිසි හානියක් වෙනවද? සමහරට තමන්ට කේන්ති යන වෙලාවකට මේ තමන්ගේ පවුලට අදාළතම නැති කාරණයක් නිසා වෙන්න පුළුවන්. හැබැයි නමුත් ඒක නිසා විඳවන්නේ අන්තිමේට බලපුවාම සමහරට තමන්ගේ භාර්යාව වෙන්න පුළුවන්, තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්. හැබැයි ඒක විය යුතු දෙයක්ද? මං කියන්නේ විය යුතු අවස්ථාවක් තියෙනවා. මම අනිත් එකේදී මම කිව්වා listening කියන දේ වැදගත් කියන එක. listening ගැන මම මේකෙදිත් කතා කරන හින්දා තමයි මම ඒකෙදි කතා කරේ නැත්තේ. දැන් අර strengths ගැන කතා කරනවට වඩා weaknesses ගැන ටිකක් අපි කතා කරපුවම මම හිතනවා ඔබට මේක අඳුනා ගැනීමේ පහසුව වැඩි කියලා. ඒකට දැන් ඉවසන්න බැරි වුණාම අපිට තරහ යනවා. දැන් මම ඒකට සරල උදාහරණයක් කියන්නම්. දැන් ගෙදරක අපි හිතමු අම්මයි තාත්තයි ඉන්නවා.
තාත්තා ඒ දවසේම ක්‍රිකට් මැච් බලනවා. ක්‍රිකට් මැච් බල ඉද්දී බිරිඳ යනවා තේ එකක් හදන්න. ඒක හදන්න ගියාපුවම සීනි නෑ ගෙදර. මැච් එකේ හොඳම කොටස යන්නේ. ඔස්සේ ඉඳන් කතා කරලා අපි කියනවා මේ මහත්තයා සීනි නෑ තේ එකක් හදන්න. ගිහලා ගේන්නකෝ. ඔන්න කියනවා අසන්ති අත උස්සලා තියෙන මොනවා හරි අහන්න දෙයක් තියෙනවද? නෑ සරියම්. තේ එකක් හදන්න මේ සීනි ටිකක් අරගෙන ඉන්න කියලා කියනවා. එතකොට ස්වාමියා කියනවා ආ චුට්ටක් ඉන්නකෝ මේ තව පොඩි වෙලා කියන්න මැච් එකේ හොඳම ඕවර කියන්නේ චුට්ට කියන්න. තව පැය භාගයක් නෑ පැය කාලක් විතර යනවා වතුර කේදේ නටලා සූ ගාලා වුණ සද්දෙත් යනවා. ඔන්න එතකොට ආයිසරයක් බිරිඳක් සූ ගන්න පටන් ගන්නවා. මේ ඇහුන් නැද්ද? දැන් නම් හරි වතුර පැයිලා තියෙන්නේ. ගිහිල්ලා ඒක අරගෙන මේ සීනි අරගෙන එන්න. ඔන්න එතකොට මෙමෙ තව චුට්ටයි. තව විනාඩි 10යි. මම යනවා. හොඳම හරියන්නේ මැච් එකේ ඊළඟ ඕවර් එකේ 6ක් ගැහුවොත් අපි දිනුම්. පොඩක් ඉන්න කියලා කියනවා. ඊට පස්සේ තව වතුර එක බෝතලයකට දාලා නිවෙන්නත් යනවා විනාඩි 20කට පස්සේ. ඒකට ඔබට හිතා ගන්න පුළුවන් කොයි වගේ ප්‍රතිචාරයක්ද කුස්සියෙන් එන්නේ කියලා. මේ ගෙදරටලා නිමාඩු දවසෙත් ඉඳගෙන මැච් බලනවා කිසි වැඩක් කරන්නේ නැහැ ගෙදරට වෙලා ඔන්න පටන් ගන්නවා. ඒක තමයි අපේ සමහරට මේ ඩයලොග් එක පටන් ගන්න. ඒකට හිතන්න අර සතුටින් මැච් එක බල හිටපු ස්වාමියා කොහොම ඔකට රියැක්ෂන් එකක් තියෙන්නේ. මේ මොන කරදරයක්ද මන් දන්නේ නැහැ කියලා ඕනනම් තියනවා නම් අතේ පත්තරෙත් පොලේ කරලා ඒ තමයි අපි සාමාන්‍යයෙන් මේ බයොලොජිකලි ජීව විද්‍යාත්මකව අපි මේ කෝපය හැසිරෙන්න පුරුදු වෙලා තියෙනවා. දැන් ඕක උතරනම් අවස්ථා 3ක් දක්වා ගියා. හැබැයි සමහර වෙලාවට ගෙදරකදී ඕක පළවෙනි අවස්ථාවෙන් පළවෙනි ෂණයෙම ඕක වෙන්න පුළුවන්. ඒතර මම කියන්නේ දැන් මේ අපේ ඉවසීම එතකොට මේක ගෙදර ඉන්න දරුවෙක්ට ආදර්ශමත්ද? නමුත් අපි අතින් මේ වගේ දේවල් ඕන තරම් වෙන්න. හැබැයි අපි ওই පවුල පටන් ගන්න කලින් අපි ප්‍රේමණීය අමරණීය කුඩුම්බයක් විදිහට ඉද්දි අපි ඔහොමද කතා කරේ? අපි කියන එක දේ පැණි රස කර අර නෙල්ලි ගෙඩිය වගේ රහ කර සියසරයක් වුණත් අහන්න පුරුදු වෙලා තියෙනවා. දහස් වතාවක් කිව්වත් මම ලෑස්ති අහගෙන ඉන්නේ. එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි අපි හිතනවා මේ පවුලක් උනාට පස්සේ අපිට මේ ඕනි දෙයක් ඕනි විදිහට කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේක මං කියන්නේ එහෙම නෑ නෙමෙයි. නමුත් අපි ඒක ප්‍රකාශ කරන විදිය මං හිතන්නේ හරි වැදගත්. ඒතර ඔබ ඒ කරන දේ කියන්නේ ඔබව ආදර්ශයට ගන්න පිරිසක් පවුල තුල ඉන්නවා. ඒතර ඔවුන්ට ඔබ කොහොමද අවවාදයක් දෙන්නේ? මේ ආදර්ශය වැරදිනම් ඇත්තටම අපි එහෙම කරන එක හරියද? අපිට එක්තරා කාලයකදී තාමත් ආදරෙන් සලකන්නත් පුළුවන් නම් ඉවසීම තුළ. එතකොට මට හිතෙනවා මේ හෘද සාක්ෂිය තුළ වංචාව තමයි තියෙන්නේ. ඒතකොට ඔන්න සමහර අය මං අතින් ওই කතාව කියපුවාම කියනවා නෑනේ ඉතින් සර් මෙහෙමනේ දැන් ඉතින් එහෙම බෑ තියෙන ප්‍රශ්න මෙහි ආර්ථික ප්‍රශ්න මෙහි ඔෆිස් එකේ ප්‍රශ්න. හැබැයි මේ ඔක්කොම ප්‍රශ්න බලපුවම වටේ පිටේ ප්‍රශ්න. පවුලේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කොටම අන්තිමේට මේ අන්දර මං කිව්වොත් පව් ගෙවන්න ඕනි පවුල. පවුල එකක්. ඔබ හිතලා බලන්න. මේ කියන කාරණේ ඇත්තටම ඔබට සම්බන්ධද නැද්ද කියලා. of communication. සංනිවේදනය. ගෙදර බලන්න දැන් අපි වැඩිපුර කාලයක් ගත කරන්නේ වැඩ කරන තැනද නැත්නම් අපි ගෙදරද කියලා. සමහර අය වැඩිපුර කාලයක් ගත කරන්නේ වැඩ කරන තැන. සමහර අය වැඩිපුර කාලයක් ගත කරන්නේ ගෙදර. ඔබ ඉලපතා බස් එකෙන් වැඩට යන කෙනෙක් නැත්නම් කෝච්චියෙන් වැඩට යන කෙනෙක් නම් ඔබ දකින්න ඇති බොහෝ දෙනා තමන්ගේ තියෙන ප්‍රශ්න සංනිවේදනය කරන්නේ තමන්ගේ ගෙදර අයත් එක්ක නෙමෙයි බාහිර පාර්ශ්වයෙන්. එයි මම කියපු පළවෙනි කාරණේ මොකද්ද? පවුල තුල listening. පවුල තුල ඇහුම්කන් දීම. ඒකට අවකාශයක් නෑ. ඒකට කාලයක් හොයාගන්න. මං කියන්නේ කාලේ නෑ කියන එක නෙමෙයි. කාලේ හොයාගන්න. ඒ ඇහුම්කන් දීම
බොහොම ආදරණීය දෙයක් බවට වඩා අපි බොහොම කංකරච්චලයක් විදිහට තමයි දකින්නේ. ඉතින් ඒක නිසා අපි පුරුදු වෙලා තියෙන දේ මොකද්ද? මේක ගිහිල්ලා ඔෆිස් එකේ මුළු දවස පුරාම තව කවුරු හරි එක්ක කියන්නේ. මේක හරිම සුලභ දෙයක්. මල්ලන් ඉස්සර තිබ්බ චූටි නරක පුරුද්දක්. ඒ තමයි මේ මම ඔය බස් එකේ යද්දි ඉස්සර කාලේ පල්ලෙහා යන වාහනයක් පේනවා නම් මම බලනවා වාහනේ කවුද යන්නේ කියලා. ඔය බලන්න ටිකක් ලොකු ලක්ෂරි වාහන. නිකන් ඔය Benz තියෙනවා, BMW වගේ නිකන් අර මේ සුපිරි පැලැන්ති ඒවා තියෙනවනේ. මම බලනවා මේ මම ගොඩක් වෙලාවට දකින්නවා මේ කවදාක්වත් ඒ යන පිරිස මේ වාහනේ යද්දි hina පොදක් නැහැ. එක්කෝ iPhone එක බලාගෙන ඉන්නවා, හස්බන්ඩ් බලාගෙන ඉන්නවා. ඒ එහෙම තමයි යන්නේ. ඒ sannivedanayak නේ. නිකමට hina වෙලා කතා කරන්නේ. ඒ හේතුව තමයි අපි හැමෝම අවුලක් විදියට හිතියට අපි හැමෝම අපිට සුව පහසු වෙන වෙන ලෝක ගොඩ නගාගෙන ඉන්නේ. ඒකට දෙමාපියොත් මෙහෙම වෙනවා නම් අපේ දරුවෝ තමන්ගේ ප්‍රශ්නේ තමන්ගේ ගෙදර නොකිය වෙන ගෙදරක කෙනෙක් එක්ක කියන එක සාධාරණ නැද්ද? බලිකමඩ හිතලා බලන්න. ඔබ ළඟ ඇති ඕන තරම් මිත්‍රයෝ ස්වාමීන් යාළුවෝ ඇවිල්ලා එයාගේ ස්වාමි පුරුෂයා ගැන අඩුපාඩුකම් කොච්චර කියනවද? මේ කාරණේ මෙහෙම කෙලින්ම කතා කරන්නේ අද මාතෘකාව තුළ මේ පවුලේ භූමිකාව කියන වචනේ තියෙන හින්දා. සමහර හස්බන්ඩ්ලා බලන්න ගිහිලා වාගේ යාළුවෝ ඉන්නවා නම් කොච්චර ඇවිල්ලා තමන්ගේ බිරිඳගේ අඩුපාඩු කතා කරනවද? මෙහෙමයි උදේ වැඩක් නැහැ මේක මෙහෙමයි මේක මෙහෙමයි. ඇත්තම කිව්වොත් ඒ කාවද ඔබ විවේචනය කරන්නේ? මම කියන්නේ ඔබේ පවුල තුල හොඳ sannivedanayak පවත්වන්න. ඔබේ පවුල තුල lack of communication sannivedanaye හරි අඩුයි. මම කියන්නේ රැට ටීවී එකේ කතා දෙකක් පැයක් බලනවට වඩා මේ රැට මේ පැය යොදවන්න ඔබේ පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා කතා කරන්න. ඔබ දන්නවා අපේ ඉතිහාසයේ පුරාවටම අපිට හොඳ පවුල් සංස්ථාවක් තිබ්බ ආදි කාලේ අර ඇමරිකානුවන් ලංකාවේ ඇවිල්ලා පරිශීලනය කරලා මේ සංකල්පය ගිහිල්ලා එයාලගේ රටවල් වල මේ සංවර්ධනය කරා. ඒ තමයි මේ අර චිමිනි ලාම්පු සංස්කෘතිය. නැත්නම් චිමිනි ලැම්ප් concept කියන එක. කුප්පි ලාම්පු. ඒ තමයි ඉස්සර කාලේ අපිට ලයිට් නැති කාලේ රැට කෑම කන්නේ ඔක්කොම කට්ටිය ගෙදර තියෙන එකම චිමිනි ලාම්පුව නැත්නම් එකම කුප්පි ලාම්පුව වටේ ඉඳලා. හැබැයි මේ එකතු වෙද්දි කෑම කන්න තාත්තට මුලින් බෙදලා දීලා දරුවන්ට බෙදලා දීලා අම්මටත් පුළුවන්කම තිබ්බොත් බෙදාගෙන එනවා නැත්නම් අම්මා කනකන් ඉන්නවා ළඟට වෙලා. හැබැයි ඒ ඉද්දි ගෙදර අම්මා හරහා දරුවන්ගේ තියෙන ප්‍රශ්න තාත්තට සංවේදනය කරනවා. අපේ මහත්තයා මේ ලොක්කිට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපේ මහත්තයා මේ මද්දුට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම කොල්ලෙක් මෙහෙම බැල්ම දාලා මේ කතා කරනවා. ඒකල තාත්තා ඔක්කොම අහගෙන ඉඳලා එහෙනම් අපි මෙහෙම කරමු. ඒකල දරුවෝ ටික ගියාට පස්සේ මේ සුදු නෝනේ ඉරින්දට කතා කරලා අපේ නෝනා මේ දැන් නම් ඉතින් අයියලා නංගිලා ඉන්නේ. ඒ කාලේ එහෙම නෙමෙයිනේ. මේ නෝනා මේ ඔන්නෝනේ මේ අපි ලොක්කිට මෙහෙම කරමු. අපි මෙහෙම කියමු. ටීවී නෑ, රේඩියෝ නෑ. පවුල ගැන තමයි රැය වෙලා කතා කරන්නේ. තාත්තා ඊට පස්සේ බුලත් විදකුත් හපන ගමන් තවත් දේවල් අම්මා එක්ක සාකච්ඡා කරනවා. බයි මම කියන්නේ ඒ කාලේ පුද්ගලයෝ සතුටින් ඉන්නේ. අපි දැන් කරන්නේ අපි මේ සතුට මේ බාහිරින් දේවල් දාගෙන අපේ දිනචර්යාවේ අනිවාර්ය දේවල් කරගෙන අපි මේ සතුට අහුරගෙන තියෙනවා. ඇය දෙකක් කතා බලනවා කියන්නේ රැයට දරුවොත් කට අරගෙන බලා ඉන්නවා, අම්මලා තාත්තලාත් කට අරගෙන බලා ඉන්නවා. මම හිතන්නේ මේ දේවල් ජීවිතේ ගොඩාක් අර්ථ සම්පන්න දේවල් කියලා. හැබැයි මම හිතනවා ඊට වඩා ඔබගේ පෞරුෂය, ඔබගේ ඥානය, ඔබගේ අත්දැකීම් රස කරලා දරුවන්ට කියන්න පුළුවන් නම් මම හිතනවා ඊට වඩා ලොකු පණිවිඩයක් ඔබ ඔබේ පවුලට දෙනවා. එහෙම කරන අම්මලා තාත්තලා මම දකින්නවා. එහෙම කරන අම්මලා තාත්තලා ඉන්නවා. මම දන්න පවුල ඕන තරම් ඉන්නවා.
එයාලා අවශ්‍ය දේ විතරයි ටීවී එකේ බලන්නේ. අනිත් සියලුම කාලේ එයාලගේ ජීවිතය අත්දැකීම් බෙදා ගන්නවා. එයාලා වත්තපිටියේ වැඩ කරනවා. රැයට එකතු වෙලා කෑම හදනවා. අපි හිතාන ඉන්නේ අම්මගේ කාර්යයක් විතරයි මේ කෑම හදන්නේ කියලා නෑ. තාත්තලා, අම්මලා, දුවලා පොල් ගන්නවා, පුතාලා තව මොන හරි කරනවා. දැන් මම මේ කියන පවුල ඔබ ලබන්න අකමැති නෑ. දැන් ඉතින් දැන් ඔය අර හින්දි ෆිල්ම් වල තියෙන හර ලස්සනට hina වෙලා ඉන්න පවුල් අපි හැමෝම ආසයි මේ වගේ පවුලක් ගැන මේ අපි හැමෝම හීන දකින්න. හැබැයි අපි ඒක බල හිටිය ඇරෙන්න අපි මේ වගේ පවුලක් ගොඩනගන්න ජීවිතය අවශ්‍ය දේවල් කරලා අපි කරන්නේ හැමදාම මේ වගේ පවුල් දිහා ටීවී වලින් බල රේඩියෝ වලින් අහා ඉන්න එක විතරයි. ඒකල ඒ ප්‍රශ්න ගැන හිත අපි විඳවන එක විතරයි. අපේ පවුල තුල අපි ඒ කරා යන්න අවශ්‍ය සංවර්ධනය අපි කරනවා. lack of trust. ඕන තරම් මම දකින්නවා මම උදාහරණයක් විදිහට කියන්නේ. මගේ භාර්යාවගේ ෆෝන්ස් දෙකම සින්ක්‍රොනයිස් කරලා තියෙනවා. අපි දෙන්නට ගැටලුවක් නැහැ. අපේ accounts ගත්තත් ඕන දෙයක් ගත්තත් හැම එකක්ම මට එයාගේවත් access කරන්න පුළුවන්, එයාට මගේව access කරන්න පුළුවන්. අර මං අනන්තවත් දකින්නවා husband නොදී password එක තියෙන wife ලා ඕන තරම් ඉන්නවා. ගෙදර අම්මටයි තාත්තටයි password එක නොදී ෆෝන් එකේ ඉන්න දරුවෝ ඕන තරම් ඉන්නවා. wife ගේ password එක husband දෙන්නේ නැති අය ඉන්නවා. මම කියන්නේ එකට ජීවත් වෙන්නේ කොහොමද මේ වගේ පැවතුම් එක්ක? ඔබ කතා කරන්න ඔබ හරිද සාක්ෂි? ඔබ එහෙම වෙන්න එහෙනම් අපේ කොහේ හරි තැනක වැරද්දක් වෙලා ඇති. අපි බලන්න ඕනි වහාම මේ ජීවත් වෙන ඉතුරු කාලය තුල පුරාවට හරි ඒ දේ නිවැරදි කරන්න ඕන. ෆෝන් එක දෙන්නේ නැහැ, දරුවෙක්ට දෙන්නේ නැහැ, ගෙදර වෙන කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ රාජකාරිමිය වශයෙන් ගැටලුවක් නොවෙනවා නම් එතනින් එහා ඒ කියන්නේ ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ තමන්ගේ පෞද්ගලිකත්වයේ තමන්ගේ පවුලට හොරා ආරක්ෂා කරනවා කියන්නේ දරුවෙක් එහෙම කරනවා කියන්නේ ඒ දරුවට දෙමාපිය විශ්වාස නැහැ. ඒ දරුවෝ කියන්නේ දැන් දරුවන්ට ඕන තරම් ගැටලු තියෙනවා. මානසික පීඩනයක් තියෙනවා. මම ඒ කියන්නේ මේ අන්තිමට කතා කරන මේ රීසයිකල් බින් කියන එක. ඒක මම අලුතෙන්ම හිතපු දෙයක්, මම නිතරම කියන දෙයක්. ඔබත් බලන්න මේ දේ ඔබගේ පවුලේ තියනවාද කියන එක. කුස්සියේ විතරක් ඩස්බින් එකක් තිබිලා බෑ. ගෙදර පවුලට තියෙන්න ඕනි රීසයිකල් බින් එක. මේ පවුලේ තියනවද නැද්ද කියන එක ඔබ හිතන්න ඕනේ. lack of commitment. commitment කියන්නේ කැපවීම. බලන්න සියලුම පාර්ශ්වයන් එක හා සමාන කැප වෙන කට්ටියද? දැන් නම් ටිකක් ඒක වෙනස් වෙලා තියෙනවා. මම දකිනවා ගොඩක් පවුල් වල වෙලාවකට සමහරලාට මේ ස්වාමි පුරුෂයන් වෙනුවෙන් තමයි මම මේක කියන්නේ. මම උදේට බලාපොරොත්තුයි තේක කවුරු හරි ගෙනල්ලා දෙයි කියලා. ඒ වගේ පවුල් නැතුවාම නෙමෙයි. මම හිතන්නේ මේ යුගයත් එක්ක අපිට ඒ වගේ මොනවාද පැවතුම් එක්ක පොලිස් සියලු දෙනාටම මේ ආමත්ම සතුටින් කටයුතු කරන්න පුළුවන් කියලා. හේතුව අනිත් සියලු දෙනාම තව කෙනෙක් වෙනුවෙන් එක්කෙනෙක් විතරක් වෙනුවෙන් නෙමෙයි සියලු දෙනා වෙනුවෙන් පවුලක් තුල කැප වෙන්න ඕනේ. මගේ ජීවිතේ මට තියෙන අත්දැකීම මගේ පියා උදේ පාන්දර නැගිටලා තේක හදලා ඔක්කොම කරලා මගේ මව් පාර්ශ්වයට කතා කරනවා. ඉතින් මම ඒක පොඩි කාලේ දැක්ක බොහොම සාධනීය ලක්ෂණයක් පවුලකට හොඳයි කියලා. ඒක මම කවදාකවත් හිතුවේ නෑ ගෑනු වැඩක් කියලා. එහෙම වෙන්නේ. ඒක නිසා මගේ ජීවිතේත් මම මේ පැවැත්ම කරගෙන ගියා. ඒකක් අපහසුයි තමයි වෙලාවට රැ වෙනකන් නිදි මරුවත් උදේ පාන්දර නැගිටින එක. නමුත් මම දැක්ක ඒ දී තුල පවුලේ තව කෙනෙකුත් සතුටු වෙනවා. මම විතරක් නෙමෙයි. lack of a recycle bin. මම කලින් කතා කරපු කාරණා. මම කියන්නේ දරුවෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. husband වෙන්න පුළුවන්, wife වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය අතාරින්න පුළුවන් තැනක් තියෙනවා. විශ්වාසවන්ත තැන. අපි කුණු දාන්නේ. සමහරවිට මේ ප්‍රශ්නේ කුණු ගොඩක් වෙන්නත් පුළුවන්.
සමහරවිට ඒක ජීවිතේ වරමක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක බොහොම අන්‍යෝන්‍ය අවබෝධයෙන් සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ අතහැරලා දාන්න පුළුවන් තැනක් තියෙන්න ඕන දරුවන්. ඒක දරුවෙක්ට විතරක් නෙමෙයි පවුලේ අම්මලා තාත්තලාට උනත් එහෙම. එතකොට මම කියන්නේ ඔබේ පවුල තුල ඔබ මේ රීසයිකල් බින් එකක් හදන්න ඕනේ විශ්වාසය ඇති කළ යුතුයි දරුවා අතර. නේ ඔබ කියන්න ඕනි ප්‍රශ්නයක් නෑ පුතේ ඔයා මට මේ ප්‍රශ්නේ කියන්න. ඔයා ළඟ ඕන වෙලාවක රත්තරන් අම්මයි තාත්තයි ඉන්නවා මගේ රත්තරන් පුතේ. මගේ රත්තරන් දුවේ මං දුව වෙනුවෙන් ඉන්නවා. මේ අම්මටයි තාත්තටයි ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්. ඔයාගේ අයියා ඔයාට ආදරේ පණටත් වඩා. ඔබට මොකද්ද ප්‍රශ්නේ? අපි කතා කරමු පුතේ. කතා කරලා ඉවරනාට පස්සේ ඔයා ඔය ගැන බය වෙන්න එපා. අපි ඕන දෙයකට ඔයාලා ඉන්නවා. ඒතර මේ වචන ටික කියන්න අපිට පුළුවන් වෙන්නේ දරුවා අපි ගැන තියෙන විශ්වාසය. බලන්න දරුවෝ කොච්චරක් ගිහිල්ලා යාළුවෝ එක්ක දේවල් ෂෙයා කරනවද කියලා. යාළුවෝ එක්ක දේවල් කොච්චර කියනවද කියලා. එයා වැඩිහිටිය වියටපත් වෙච්චි හිතමු අවුරුදු 18ක් පැනපු දරුවෙක් නම් එයාගේ ජීවිතේ ගන්න අති ප්‍රබල තීරණයක් එයාගේ යාළුවට කියනවට වඩා අම්මා තාත්තා විදිහට අපිට කියනවා නම් කෝල් එකක් අරගෙන මෙන්න මෙහෙම දෙයක් හිතුණා මට මෙන්න මෙහිමයි අම්මේ මෙන්න මෙහිමයි තාත්තේ ඒ විවෘතභාවය තියාගන්න පුළුවන් නම් අපි සාර්ථකයි කියලා මට හිතෙනවා. මේ විවෘතභාවය තුල අපි හොඳ නරක ගැන කියලා දෙන්නේ නැතුව ඉන්නව නෙමෙයි. negative habits කාලේ ඊටාම සීමිත හින්දා මම මේ දෙකත් මේ ගාම කතා කරන්න මේ smoking drinking මෙතන ඉන්න තාත්තලා මාත් එක්ක අමනාප වෙයිද දන්නේ මම හිතන්නේ පවුල තුල ඉන්න පුළුවන් එක්තරා දුර්වලම කාරණයක් තමයි කවුරු හෝ කෙනෙක් මේ smoking drinking සහ ඒ වගේ ගති පැවතුම් එක්ක මේ වෙනවා නම් ඒක කොහොමද මම හිතන්නේ ආගම තුල උනත් පරිහානීය ලක්ෂණ කියලා තියෙන්නේ. අපි මේ කරන්නේ බොහොම උසස් ගති පැවතුම් පිළිබඳ කතාවක්. ඉතින් ඒක ඔබට බාරයි. ඔබේ හෘද සාක්ෂිය දන්නවා ඔබ කරන්නේ හරි දේද වැරදි දේද. මම හිතන්නේ ওই දෙකෙන් කෝක කරත් පවුලට ධනාත්මක බලපෑමක් වෙනවා කියලා මම හිතන්නේ. ඔබේ සෞඛ්‍යයට බලපෑමක් වෙනවා කියලා හිතන්නේ නැහැ ධනාත්මක වෙයි. ඔබ හොඳටම දන්න දේ තමයි මේ හැම දෙයක් තුලම ඔබට පරිහානිය තමයි තියෙන්නේ. මම ඉල්ලන්නේ මෙච්චරයි. ඒක ඉන්න තාත්තලාගේ මම ආයාචනාත්මකව ඉන්නවා දෙමාපියන්ගේ. ඔබ තනි පුද්ගලයෙක් නම් ඔබ විවාහ නොවිච්ච දරුවන් නොමැති කෙනෙක් නම් ඔබ ජීවිතේ ඔබට ඕන ආකාරයෙන් තීරණ අරගෙන කටයුතු කරන්න. හැබැයි ඔබට බිරිඳක් හරි ඔබට දරුවෙක් හරි ඉන්න මවක් හරි ඊයක් හරි ඔබ හොඳින් මතක තියාගන්න. ඔබ මෙවන් පුරුද්දක් තුලින් ලබන සතුට නිසා ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතයේ ඒ ඉන්න ආදරණීයන්ගේ සතුට සමයට අහිමි කරනවා වෙන්නේ. ඔබ වෙනුවෙන් ඔබ ගෙදර එනකම් බලාගෙන ඉන්නවා නම් ඒ රත්තරන් දරුවෙක්, රත්තරන් දුවෙක්, රත්තරන් පුතෙක් එහෙම නැත්නම් බිරිඳක් මං හිතන්නේ මේ ලෝකෙ මිල කළ නොහැකි දෙයක් තියෙනවා. මේක බලන්න ඔබ එන තුරාවට බලාගෙන ඉන්නවා නම් අපේ කට්ටිය මේ ලෝකෙ වෙන කවුද ඔබ එනකම් බලා ඉන්නේ? වෙන කවුද ඔබ එනකම් ගෙදර එනකම් බලාගෙන ඉන්නේ? ඔබ වෙනුවෙන් කවුද ඉන්නේ? ඒ ආදරණීය කට්ටිය තමයි. ඉතින් දැන් සමහර අය කියනවා මේක රාජකාරී කටයුතු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක පොඩ්ඩක් චුට්ටක් නගර අශිර එහෙම කියනවා. මං හිතන්නේ ඒක කිසිම සාධාරණීකරණයක් තියෙනවා කියලා. ඒ කරලා තියෙන ඔබ රවටාගෙන. ඔබේ ආදරණීයයන්. ඒක ඔබට සම්බන්ධ තව කෙනෙක් පවුලේ ඉන්නවා නම් මම හිතන්නේ ඔබට අවශ්‍ය විදිහට ඔබේ ජීවිතේ තීරණ ගැනීම සාධාරණයි කියලා. ඒක හරි අසාධාරණයි. ඔබ උන්ට කරන්නේ හරි අසාධාරණයි. ඉතල බණ්ඩ ඔබ වෙනුවෙන් චූටි දරුවෙක් ඉන්නවා නම් මගේ රත්තරන් තාත්තා ගෙදර එනකම් මම බලා ඉන්නේ. ඔබ හිතලා බලන්න ජීවිත කාලේ පුරාවට ඔහු ඔබ ඉනතුරා බලන්නේ. හැබැයි
ඔවුන් එක්ක ගත කරන්න තියෙන ජීවිතේ එක පැයක් හරි එක තප්පරයක් හරි ඔබගේ මේ වැඩකට නැති ක්‍රියාව නිසා අහිමි වෙලා යනවා නම් මං හිතන්නේ ඒ ඔබ ඔබේ ජීවිතේ කරගන්න ලොකුම අපරාධයක්. හින්දා good values, good beliefs very important. මම පෞද්ගලිකව මේ මොනවාද මේ ස්මෝකින් වල රහ දන්නේ නැති කෙනෙක්. සහ මේ මත්පැන් වල රහ දන්නේ නැති කෙනෙක්. ඉතින් ඒකින් මම මේක රහද නැද්ද කියලා කියන්න දන්නේ සහ මම ඒක දන්නේ නැහැ කියලා මට කිසි පාඩුවකුත් නැහැ මට ලැබෙන දෙයක්කුත් නැහැ මට නොලැබෙන දෙයක්කුත් නැහැ. එහෙනම් මම ඒක මම එහෙම ආයාචනයක් කරේ ඔබ සියලු දෙනාගෙන් පුළුවන් නම් අද ඔබ ජීවිතේ තීරණයක් ගන්න. ඒ වගේ යම් කිසි හෝ පැවතුමක් තියෙනවා. දරුවෙක් ඉන්නවා නම් මෙතන ඒ වගේ දෙයකට යොමු වෙච්ච කෙනෙක් ඔබ හොඳින් හිතන්න ඔබ අනාගත ජීවිතේ මම කියන්නේ නැතිව මේ වගේ පුරුද්දක් තියෙනවා නම් ඇත්තම කිව්වොත් ඔබ ඒ වගේ පුරුද්දක් තියෙන කෙනෙක්ට කැමති කෙනෙක් එක්ක විතරක් ජීවිතේ විවාහ වෙන්න. බහලා බලන්න මම ළඟ මේ වගේ පුරුදු තියෙනවා ඔබ කැමතිද කියලා. මම හිතන්නේ ඒක හරි වැදගත්. දැන් ඒ ගැන ඔබ හොඳින් හිතලා බලන්න. ඒතව ඔබ පවුලක් කියන්නේ ඔබ ඔබටම අයිති පුද්ගලයෙක් නෙමෙයි වෙලාව. ඔබ ගන්නා සියලු තීරණ පවුලේ අනිත් අයට බලපානවා. ඔබගේ ගෞරවය, ඔබගේ ක්‍රියාවන්, ඔබගේ ගති පැවතුම්, ඔබගේ වටිනාකම් මේ සියලු දේවල් අනිත් අයට බලපානවා. ඉතින් smoking and drinking කියන්නේ මම හිතන්නේ පවුලක තියෙන ලොකු දුර්වලතාවයක්. මම හිතන්නේ මේක අර පුද්ගලයා විසින්ම තීරණයක් අරගෙන ඔහු ජීවිතේ මේක හදාගත යුතු දෙයක්. ඒක බලන්න. එතකොට දැන් ඔබ බලද්දී ඔබේ පවුලේ දුර්වලතාව ගැන ඔබට ගොඩක් දේවල් හිතෙන්න පුළුවන්. ඔබට chat එකේ messages වලට ඇවිල්ලා තියෙනවා මේ ඒත් එක්කම මේ මම මේක එහා පැත්තේ දාලා තියෙනවා පුඩි දෙයක්. family එක ගැන forgive freely, be happy, smile, be kind, always listen, say I love you. අවුල තුල මම කියන්නේ දරුවන්ට හැම වෙලේම ආදරේ කියලා කිව්වත් ආඩු නෑනේ. ඉතින් අපි කියන එකනේ අපේ හැඟීම්. අපි බලන්න අපි හැමදාම පුරුදු වෙලා තියෙනද අපේ ආදරණීය ස්වාමියාට මම ඔයාලට තාමත් එදා වගේම අද ආදරේ කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. අපේ බිරිඳට කියන්න පුරුදු වෙලා තියෙනවද? අනේ මම එදා වගේම ඔයාලට තාමත් ආදරේ. එදා වගේම ඔයා ලස්සනයි. එදා වගේම ඔයා තාමත් හරි හැඩයි. මේ ඔයාලට හිතෙන්නේ නැද්ද මේ කාලෙත් එක්ක මේ දේවල් අපි වෙනස් කරනවා කියලා මේ සිතුවි. මං කියන්නේ ඇයි වෙනස් කරන්නේ? ඒව තමයි ඔබට ජීවේ දෙන්නේ. කාලේ තාමත් වේගයෙන් යන හින්දා මම ඊළඟ කාරණයට යනවා. opportunities does not knock. කවදාකවත් මේ අවස්ථාවන් ඇවිල්ලා අපේ දොරට තට්ටු කරන්නේ. අපි දොරට තට්ටු කරොත් දොර ඇරෙනවා. සමහර වෙලාවට අවස්ථාවක් නැත්නම් අපිට දොරක් හදාගෙන අවස්ථාව උදා කරගන්න වෙන දේවලුත් තියෙනවා. අවුල තුල අපි කියපෝයේ දුර්වලතාවයට විසඳුම් හොයද්දී ඔබ උඩට බලන්න SWOT analysis එකක් හදද්දී මේ internal opportunities අභ්‍යන්තර අවස්ථා මොනවද තියෙන්නේ? නැත්නම් external opportunities බාහිර අවස්ථාවන් මොනවද තියෙන්නේ? skills මොනවද? opportunities internal opportunities වල අභ්‍යන්තර අවස්ථාවන් තුල පවුලේ කට්ටියට දියුණු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මම දන්නේ එක පවුලක් ඉන්නවා. ඒ පවුලේ පුතාලා දෙන්නයි දුවලා දෙන්නයි ඉන්නේ. husband and wife ඉන්නේ. මගේ බොහොම සමීපතම ඇසුරක් තියෙන කෙනෙක්. ඒ පවුල් සංස්ථාව තුල ඒ පවුලට අවශ්‍ය සියලු දේවල් යාලා ඒ පවුල ඇතුළේම කරගන්න. ඉන්න වැඩිමහල් සහෝදරයා තමයි අනිත් බාල සහෝදරයන්ට උගන්වන්නේ මේ දේවල් කරන්නේ. හැකියාවන්. ඒකට ඒ මම හැටියට ඒ දරුවෝ මේ ටියුෂන් ක්ලාසස් වලට යන්නේ නැහැ එහෙමටම කියලා. ඒ වැඩිහිටි දරුවෝ ඇත්තම කිව්වොත් බොහොම හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. සමහරට අවශ්‍ය වුණොත් ටියුෂන් ක්ලාස් එකට යනවා ඇති. හැබැයි එයා හරහා ඒ බාල සහෝදර සහෝදරියන් තුන් දෙනාට මේ අවශ්‍ය දැනුම ලබා දෙනවා. අන්න මේ සැලසුම් කරන්නේ. සහ මේ පාන්දර මේ හතර දෙනා එක්ක මේ දෙමාපිය එකතු වෙලා
ඒ කියන්නේ බැලුවොත් 6 දෙනෙක් පවුලේ ව්‍යායාම කරනවා, දවසේ සිතුවිලි ගැන උදේ පාන්දර කතා කරනවා. එකල දවසේ කාලේ මේ කොරෝනා කාලය ඇතුළත දවසේ කාලසටහන කරනවා කට්ටිය වැඩ කටයුතු කරනවා. මම කියන්නේ මේ දන්න කාරණයක් තමයි මේ ඔය වියද්දි පිහද්දි මේ කට්ටිය බෙදා හදාගෙන වැඩ කරනවා නැත්නම් කට්ටියම එකතු වෙලා කරනවා. ඉතින් බලන්න මේ කොච්චර අවස්ථාවක් පවුල තුල තියෙන කියලා දේවල් ඉගෙන ගන්න. ඒකට බාහිර සාධකයන් ඕන තරම් තියෙන වෙන්න බාහිර අවස්ථාවන් ඕන තරම් තියෙන වෙන්න පුළුවන් අපිට මේ වගේ. ඉතින් ඔබ හොඳින් හිතලා බලන්න ඔබේ පවුලට යම් දුර්වලතා තියෙනවා නම් ඔබේ පවුල තුල මොන වගේ අවස්ථාවන්ද තියෙන්නේ කියන එක. ඒකට threats and challenges internal අභ්‍යන්තරයේ තුල ඇත්තම කිව්වොත් ඒ නිසා ඕන තරම් අපිට ආර්ථික ප්‍රශ්න තියෙනවා වෙන්න. මානසික ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒකට ඔබ නිරන්තර වෙලාවට ආතතියෙන් ඉන්නවා වෙන්න පුළුවන්. විෂාදයේ තියෙනවා වෙන්න පුළුවන්. ඒකට මේ විවිධ දේවල් මේ වගේ බලපාන මානසික ප්‍රශ්න තියෙනවා. මනෝවිද්‍යාත්මක ප්‍රශ්න. භෞතික නැත්නම් ශාරීරික වශයෙන් ගැටලු තියෙනවා. ඒකට බාහිර සාධක ගත්තොත් ආර්ථික වශයෙන් කොහොමද? මනෝවිද්‍යාත්මකව කොහොමද? එහෙම නැත්නම් භෞතික වශයෙන් කොහොමද බලපාන්නේ? ඒකට ඔබට හිතලා බලන්න පුළුවන්. ඒකට මම මේ තුනක් දුන්නේ මේ ඉකොනොමිකල්, සයිකොලොජිකල් and ෆිසිකල් කියලා. හැබැයි ඔබට පුළුවන් එතනින් එහා තව ගොඩක් දේවල් ගැන හිතලා බලන්න. දැන් මේ උදාහරණයක් ගත්තොත් දැන් weakness එකක් තමයි දැන් මේ anger management කියන එක නේ. දැන් අපිට කේන්ති යනවා වෙන්න පුළුවන්. අර ඉංග්‍රීසියේ කියලා තියෙනවා anger is one letter away from danger කියලා. ඇත්තටම anger කියන වචනේ මුලට d දාපුවම danger වෙනවා. ඒකට ඉක්මන් කෝපය අතිශයින් භයානකයි. පුද්ගලයාටත් භයානකයි, වටේ ඉන්න අයටත් භයානකයි. පවුල් තුල ඉන්නවා ශනික කෝපය ගත්තොත් සමහර අය මේ තියෙන දේවල් සුළු විසුණු කරන කට්ටිය පවා ඉන්නවා. ඒ කෝපය දරා ගන්න බෑ. ඉතින් අපිට බලන්න පුළුවන් ඒක ඇත්තම කිව්වොත් පවුලට වෙලාවට අභියෝගයක් වෙන්න පුළුවන්. අභ්‍යන්තර අභියෝගය. ඒකට ඒකේ මනෝවිද්‍යාත්මකව අපිට බලන්න පුළුවන් විසඳුම් හොයන්න පවුලේ අනිත් අයට එකතු වෙලා කතා බහ කරලා සැලසුම් කරන්න පුළුවන්. අපි කොහොමද මේකට විසඳුම් හොයන්නේ කියන එක. සමහරවිට මේ වෙනකන් ඒක තිබ්බට අපි එකතු වෙලා ඒ පිළිබඳ අවශ්‍යතාවයක් ඇතුව සාකච්ඡා කරලා නැහැ වෙන්න පුළුවන්. ඒතර මේ කාරණා ටිකත් බලන්න. එතකොට එකත් එක්කම මම හිතන්නේ මේක ඔබ ගොඩක් දෙනා බොහෝ දෙනා දන්න දෙයක්. ලයිෆ් චේන්ජ් කරන විදිහ ගැන එතකොට එක් කරන්න අඩු කරන්න වැඩි කරන්න අත්හරින්න මම මේක මෙතනදී පාවිච්චි කරන්නේ අර කතා කරපු දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවය ශක්තියක් බවට පත් කරගන්න ඔබ ජීවිතයට එකතු කළ යුත්තේ මොකක්ද? ඔබ ජීවිතෙන් අඩු කළ යුත්තේ මොකක්ද? ඔබ ජීවිතේ වැඩි කර යුත්තේ මොකක්ද? ඔබ ජීවිතේ අත්හැරිය යුත්තේ මොකක්ද? හිතනවා නම් රැයට පවුල වෙනුවෙන් ඕනි කාලේ එක ටෙලිග්‍රෑම් එකක් අතාරින්න. කාලේ එකතු කරගන්න. මොනවද වැඩි කරගන්නේ? ඒ වෙලාවට කතා කරන්න අවශ්‍ය දේවල් වැඩි කරගන්න. ඒතර නිතරම හොඳ මේ කියවීමේ සංස්කෘතියක් ඇති කරන්න ඔබ දෙමාපියන් විදියට. දැන් කාලේ නැතිම දෙයක් ඇත්තම හොඳ කියවීමේ සංස්කෘතියක් ඇති කරන්න. ඒක පවුලකට ඉතාමත් වැදගත්. අම්මලා තාත්තලා දුවලා පුතාලා හැමෝම එකතුලා රැයට පැය කාලක් එකතු වෙන්න දෙයක් කියවන්න. අතනයක් හරි කමන්නේ. පොතක් හරි කමන්නේ. විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ ඔබට පුළුවන් නම් පොතපත එකතු කරගන්න. රීඩින් වල නැත්නම් මේ කියවීම සඳහා රැයට පැය භාගයක් වුණ ගන්න. ඔයාලට හිතෙන්න පුළුවන් අනේ ඔය සර් ඔහොම කිව්වට කරන්නේ කොහොමද කියලා. නෑ මේක කළ හැකියි. ඔබ හිතුවත් ඔබට පුළුවන්. ඉන්න මේ අනුව බලන්න ලයිෆ් එක චේන්ජ් කරන්න අර කියපු දේවල් බලන්න මේ වගේ පොඩි ෆෝමියුලා එකකට දාලා කොච්චරක් දුරට ඔබට වෙනස්කම් කරලා බලන්න පුළුවන්ද කියලා සහ අවසාන වශයෙන් මම ජීවිතේ විශ්වාස කරනවා අපිට කළ නොහැක්කක් නොමැත. අපි ලෑස්ති මේ වෙනස. සහ අපිට පුළුවන් මේ පුද්ගල සංවර්ධනය සඳහා ඔබේ පවුල තුල අපි දක්න දුර්වලතා වෙනස්කම් කරන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න the journey of 1000 miles begin with one step. සතකුන් දහස් ගානක සුන්දර පවුලේ ගමන සමහරලාට සතුට දෝරගලා යන ගමන සතුටින් පිරිච්ච තටාක තියෙන පවුලක ගමන ආරම්භ වෙන්නේ Taman ජීවිතයේ තියෙන පළවෙනි පියවර. ඉතින් ඔබ අද මේ පියවර තියන්න. අද මාත් එක්ක මේ කතිකාවත අවසාන වෙනවත් එක්කම ඔබ මාත් එක්ක මේ ගමන තියන්න. මේ ගමනේ යන් හේතුව අපි ජීවිතේ යාම් සහ යාම් පමණයි තියෙන්නේ. අපි ජීවිතේ
මේ ඉපදෙන එක වළක්වන්න බෑ. උත්සාහ කරොත් පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ජීවිතෙන් සමුදෙන එක අපිට වළක්වන්න බෑ. හැබැයි ඒ අතරතුර තියෙන බොහෝ දේවල් මම විශ්වාස කරනවා අපි වැඩි උත්සාහයක් දරුවොත් අපිට වෙනස් කරන්න පුළුවන්. මේ පවුල තුල ඔබට මේ වෙනස කළ හැකියි. Nobody can go back and start a new beginning. But anyone can start today and make a new ending. ජීවිතේ කාටවත් අතීතයට ගිහිල්ලා අලුතින් ආරම්භ කරන්න බෑ. අපිට අතීතයට යන්න බෑ. අපිට අපේ රිසල්ට්ස් වෙනස් කරන්න බෑ O level. අපිට A level වෙනස් කරන්න බෑ. අපිට අපේ භාර්යාව හරි සැමියා හරි දරුවෝ හරි මේ ජීවිතේ අපේ පහුවෙච්ච කිසි දෙයක් වෙනස් කරන්න බෑ. හැබැයි ඔබට අදින් පටන් ගන්න අලුත් අවසානයක් ලියන්න පුළුවන්. තව අවුරුදු 5කින්, තව අවුරුදු 10කින්, තව අවුරුදු 20කින් මේ මුළු ලෝකයක් කතා කරන පුද්ගලයන් ඉන්න පවුලක් ගැන ජීවිත කතාවක් ලියන්න ඔබට වරමක් තියෙනවා. සමහරට ඔබේ පවුල මේ ලෝකේ ගොඩක් අය පොතින් පතින් කියවලා ජීවිතේ පොතින් පතින් දැනගෙන කියවලා අලුත් දේවල් උන්ගේ පවුල් වලට එකතු කරගන්න ආදර්ශමත් පවුලක් වෙන්න ඉඩ තියෙනවා. එවන් ආදර්ශමත් පවුල් ලංකාවේ අනන්තවත් ඉන්නවා. සතුටින් ගත කරන කාලේ සතුටින් ගත කරන ඒ වගේම බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන හැබැයි මිල මුදල් අපි එක්ක පොසත් නොවන ඉඳී තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාටම අවසානම පණිවිඩය තමයි අදින් පටන්ගෙන තව අවුරුදු 5කින් 10කින් ඔබේ පවුලේ කතාව ලස්සන කතාවක් බවට පත් කරන්න. ඒ කතාව ලියන්න අද ඔබ අධිෂ්ඨාන කරගන්න. ජීවිතේ හැම තත්පරයක්ම ආදරෙන් සතුටින් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ගත කරන්න. ජීවිතේ කවදාකවත් තව කෙනෙක් ගැන තරහක් ඇති කරන්න එපා. තව කෙනෙක්ට වෛර කරන්න එපා. මේ ලෝකේ ආදරය කරන එක වැරද්දක් නෙවෙයි. මේ ලෝකේ මෛත්‍රී කරන එක වැරද්දක් නෙවෙයි. මේ ආදරේ මෛත්‍රියෙන් ඉන්න පුද්ගලයාට මේ විශ්ව ශක්තිය බලයෙන් ආශිර්වාදයෙන් බොහෝ දේවල් ලැබෙනවා. ඒකින්ද කිසිම වෙලාවක කිසිම තත්පරයක් ඔබ ජීවිතයේ අසුතුකින් ගත කරන්න. එතකොට වෙන්නේ අපේ අතීතය තුල අපිට බරක් එකතු වෙනවා. වර්තමානයේ හැම තත්පරයක්ම ආදරෙන් බාර ගන්න. ඔබේ මුළු අතීතයම සුවඳපත් වෙනවා. ඔබේ අනාගත පෞල් ජීවිතයට, ඔබේ අනාගතයේ දරුවන්ට අපි අනන්ත ගමනක් වාසනාවන්ත අනාගතය ප්‍රාර්ථනා කරනවා. මම මෙතනින් මේ කතාව මේ කතිකාවත අවසන් කරනවා.